නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේදී ඔබ මේ සූදානම් වන්නේ බුදුරජාන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා පෙන්වා දෙන ඒ උතුම් ධර්මය අපේ ජීවිතය තුළින් ප්‍රායෝගිකත්වයකට යොමු වෙන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගැනීම සඳහා ඒ උතුම් බුද්ධ වචනය ඉගෙන ගන්නට. බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන සත්‍ය ධර්මය නිවැරදිව යම් කිසි කෙනෙකුට ඉගෙන ගත්තේ නැත්නම් ඒ කෙනාට කවරදාකවත් ඒ තථාගත ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉස්සරලාම කරන්නට ඕන දේ තමයි බුදුරජාන් වහන්සේ පෙන්වා වදාරන ඒ උතුම් සත්‍ය ධර්මය නිවැරදිව ඉගෙන ගන්න එක. නිවැරදිව ඉගෙන ගන්නට නම් අපි මේ ධර්මයේ තියෙන දේ මේ විදිහටම බලන්නට ඕනේ. අද අපි ගොඩාක් කරන දේ තමයි අපට තේරෙන, ගැළපෙන, අපට වැඩෙන, අපට වැටහෙන දේවල් කරන එක. බුදුරජාන් වහන්සේ ගැන හිතන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ ගැන කල්පනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන හිතන්නේ නැතුව, කල්පනා කරන්නේ නැතුව අපට හිතන දේවල් කරමිනුයි අපි මේ විවිධ ක්‍රම වලින් භාවනා කරන්නට කියලා යොමු වෙන්නේ. ඉස්සලා අපි දැනගන්නට ඕනේ භාවනා කරන්නට හෝ ප්‍රතිපදාවක් පුරුදු කරන්නට හෝ ඒ දේ කරන්නට කවුරු කියපු දේද කළ යුත්තේ කියන එක. අපි සරණ යන්නේ බුදුරජාණන් වහන්සේ නම් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න දේනේ කරන්නට ඕන නැත්තේ. එහෙනම් කරන්නට කලින් අපි දැනගන්නට ඕනේ මොකක්ද බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ කියලා. අන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දේ අපි ඉගෙන ගන්නට ඕනේ. ඉතින් අපි මේ වැඩසටහන මුළුල්ලේම කතා කරන්නට යෙදුණා සංයෝජන දුරු වීම, ධර්මයට යමුවන්න ඕන නැත්තේ ඇයි කියන එක. ඊළඟට සෝතාපට්ටි අංග පිළිබඳව බුද්ධේ අවිච්ඡප්පසාදේ, ධම්මේ අවිච්ඡප්පසාදේ, සංඝේ අවිච්ඡප්පසාදේ, අරියකාන්ත සීලේ. ඒ වගේම අපි ආර්ය න්‍යාය පිළිබඳවත් කතා කරන්නට යෙදුණා. එතකොට මේ ආර්ය න්‍යාය මොකද්ද කියන ඒ දේ පිළිබඳව අපි ගිය සාකච්ඡාවේදී ගොඩාක් කතා කරා. ආර්යගේ න්‍යාය අපි ඒක පැහැදිලි කරලා පෙන්නුවා න්‍යායක්. කාගේ න්‍යායද? ආර්යගේ න්‍යායක්. එක එක අයට ඒ අදාළ කිනා දකින න්‍යාය තියෙනවා. එයාට දකින කෝණ තියෙනවා. මේ කාගේ කෝණයද? ආර්යගේ කෝණය. ඒතර ආර්යයට ලෝකයේදී දකින කෝණය තමයි ආර්ය න්‍යාය. මේ ආර්ය න්‍යාය ඉස්සරලාම ඇති වෙන්නේ සෝතාපන්න කෙනෙකුට, වෙන කෙනෙකුට නෙමෙයි. සෝතාපන්න කෙනෙකුටයි ආර්ය න්‍යාය ඉස්සරලාම ඇති වෙන්නේ. සෝතාපන්න කෙනෙක් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ කියන්නේ ආර්ය න්‍යාය කියන එක පැහැදිලි කරනවා වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා සෝතාපන්න කෙනෙකුට නිත්‍ය සංඥාව නැහැ. සැප සංඥාව නැහැ. ආත්ම සංඥාව නැහැ. සෝතාපන්න කෙනෙකුට නිත්‍ය සංඥාව නැහැ, සැප සංඥාව නැහැ, ආත්ම සංඥාව නැහැ. එතකොට මේ නිත්‍ය සැප ආත්ම සංඥාවක් නැතිවීම තමයි සෝතාපන්න කෙනේ මුළු මහා ජීවිතේම ස්වභාවය. ඒ වගේම සෝතාපන්න කෙනාගේ නැත්නම් ආර්යත්වයට පත්වෙච්ච කෙනාගේ ලෝකේ දැක්ම, දකින්න කෝණය, දකින්න න්‍යාය අන්න ආර්ය න්‍යාය. මේ දෙක වෙන් වශයෙන් අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ආර්යගේ න්‍යාය, ඒ වගේම සෝතාපන්න කෙනෙකුගේ ජීවිතයේ පැවැත්ම, මෙන්න මේ කරුණු වෙන්වෙන් වශයෙන් තේරුම් ගත්තේ නැත්නම් අපට කවදාකවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ කාරණා මොකද්ද කියන එක වටහා ගන්නට.
එතකොට දැන් බලන්න සෝතාපන්න කෙනෙක් සාමාන්‍ය මනුස්ස ලෝකයේ ජීවත් වෙනකොට නැත්නම් ජීවිතය ගත කරනකොට ඒ ජීවත් වෙලා ඉන්නේද්දී ඒ ජීවිතය ගත කරද්දී එයා ජීවත් වෙන්නේ නিত্য සැප ආත්ම සංඥාවෙන් නෙමෙයි. නিত্য සැප ආත්ම සංඥාව ඉක්මවලයි ජීවිතය ගත කරන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවත් එක්කයි ජීවිතය ගත කරන්නේ. නিত্য සැප ආත්ම සංඥාව ඉක්මවලා අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවෙනුයි ජීවිතය ගත කරන්නේ. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් යුක්තව මේ ජීවිතය ගත කරන කෙනෙක් රාගයේ සේවනය කරත්, ද්වේෂයේ සේවනය කරත් ඒ සංඥාව ඉක්මවලා නැහැ. හැබැයි යාට මේ ඒ ආර්යයටම අදාළ කෝණයක් තියෙනවානේ. මෙන්න මේ කෝණයට යමු වුණාම ඒ කෝණයට කියනවා ඉති ීමස්මින් සති ඉදං හෝති ීමස් උප්පාදා ඉදං උප්පජ්ජති ීමස්මින් අසති ඉදං නොහෝති ීමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන එක. මෙන්න මේක තමයි ආර්යයාගේ කෝණය. මේ ඇති කල්ලි මේ වෙයි, මේ උපදින කල්ලි මේ උපදී. මේ ආර්යයාගේ කෝණයට යමු වුණාම මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් නিত্য සැපාත්ම සංඥාව ඉක්මවුවා අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාව කියන්නේ මොකක් එක්කද? ලෝකයක් එක්ක. ඒ කියන්නේ දැන් අපි කතා කරොත් සබ්බේ සංඛාරා අනිච්චාති දා පඤ්ඤාය පස්සේද මෙහෙම දකින්නකොට යා රහත් වෙනවනේ. නිවන් මගනේ එක. එතකොට ඒ දකින්නේ මොකකද? ලෝකයකනේ. ඒ කියන්නේ ලෝකයේ කියන්නේ මොකද්ද? ඇස කන නාසය දිවකය මනස. ලුජ්ජති කියන ලෝකය. එතකොට මේ ලෝකය කියන කාරණාව මේ ලෝකයේ ජීවත් වෙනකොට ලෝකේ පවතින විදිහ, තියෙන විදිහ තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සංඥාවෙන් දැක්ම නෙමෙයිනේ කියන්නේ සංඥාව. සංඥාවෙන් වාසය කරනවා. ඒ ලෝකේ ජීවත් වෙනකොට. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ඥානාති පස්සති කියනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාව යුක්ත වාසය කරන ලෝකේ පවතින විදිහ. ඒ කියන්නේ ලෝකයේ ජීවත් වෙනකොට තිතස්ස අඤ්ඤතත්තම් පය. ඒ කියන්නේ තිතියේ ස්වභාවය. ඒ වෙනස් වී පැවැත්ම ස්වභාවය. කියන්නේ උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. තුන්වෙනියට තමයි තිතස්ස අඤ්ඤතත්තම් කියන්නේ මැදට නෙමෙයි. ඒතකොට තිතියේ අඤ්ඤතත්තිය. ඒ කියන්නේ සංකතයක ලක්ෂණ තුනක්. එතකොට මෙන්න මේ කාරණාව එක්ක ලෝකයේ සීකයක් ජීවත් වෙනකොට රාගයේ සේවනය කරත් ඒ සීකයගේ සංඥාව අනිත්‍යමයි. සංඥාව දුක්ඛමයි. සංඥාව අනාත්මයි. කිසි වෙලාවක නේතං තානං විජ්ජති. කිසි වෙලාවක හොතපන්න කෙනෙකුට නিত্য සැප සංඥා ආත්ම සංඥා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට එනම් හොඳට හිතලා බලන්න අපි හිතුවත් යම් කිසි කෙනෙක් කතා කරනවා නিত্য සැප ආත්ම සංඥාව හොතපන්න කෙනෙකුට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරයන් වහන්සේ පෙන්වා දෙනවානේ. නিত্য සැප ආත්ම සංඥාව කිසිම විදිහකින් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි රාගයේ සේවනය කරන අවස්ථාවේදී නিত্য සැප ආත්ම සංඥාවක් ගන්නවද නැද්ද කියන කාරණාවක අපි එතන නිට්ටයයි. ඒ කියන්නේ පුතඥයිද? පුතඥ නැහැනේ. ආර්යමයි. පුතඥ වෙලා නැහැ. ඒතකොට සංඥාව කියන්නේ එකක්, දකින්නවා කියන්නේ තව එකක්. අපි ඔක පටලව ගන්නවා. දැන් පුතඥයෙකුගේ ලෝකයේ තියෙන සංඥා මොකද්ද? නিত্য සැප ආත්ම සංඥාව. ආර්යෙකුගේ සංඥාව අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාව. ආර්යා දැක්ම දකින්නකොට අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නවා. මේක තමයි ආර්යා දකින්නකොට දකින්න කෝණය. ඒකට කියනවා ආර්ය න්‍යාය. කියන්නේ ආර්ය න්‍යාය දකින්නකොට සමුදය අස්තංගම මේ දෙක වෙන් කරන්නේ නැහැ කිසි වෙලාවක. සමුදය අස්තංගම දැන් දකිමින් වාසය කරන හැමතැනම බුදුරන් වහන්සේ පෙන්වන්නේ සමුදය දකින්න අස්තංගමේ දකින්න. කොතනකවත් බුදුරන් වහන්සේ පෙන්වනවාද සමුදය දකින්න අස්තංගමේ දකින්න තිතිය දකින්න. එහෙම පෙන්වන්නේ. උද්‍යත්තගාමිනී ප්‍රඥා සමුදය අස්තංගමේ. ඒතකොට කිසි වෙලාවක සමුදය විතර කතා කරන්නේ නැහැ. වයක් කතා කරනවා. ඒතකොට අනිත්‍ය ඉස්මතු කරලා පෙන්වන්නේ. අනිත්‍ය දැක්ම ඉස්මතු කරලා පෙන්වන්නේ. අනිත්‍ය සංඥාව කියන එක ලෝකේ පවතිනකොට ඒ සංඥාවෙන් යුක්ත වාසය කරනවා. අනිත්‍ය දකිනකොට ආරණ්‍යයත් ඒක අර පවතින දෙයක ස්වභාවයක්ද? ඊතර වීමක්ද? අන්න එතන ඊතර වීමක් හම්බ වෙනවා. ඊතර වීමකට ප්‍රතිපදාවට බැහැගත්තා. එතකොට දැන් හොඳට හිතන්න කාරණාවක් මම ඔබට පැහැදිලි කරන්නේ ඊතර වීමේ ප්‍රතිපදාවට බැහැගත්තා කියපු කෙනෙකුටයි ලෝකයේ තුල ඒ සංඥාව ඇතිවන්නේ. ඊතර වීමේ ප්‍රතිපදාවට බැහැගත්ත කෙනෙකුටයි ලෝකයේ තුල ජීවත් වෙනකොට අනිත්‍ය සංඥාව මුලින් නැහැ. දැක්ම එකයි අනිත්‍ය සංඥාව. අපි හිතන්නේ දැක්ම කියන එකට කලින් අනිත්‍ය සංඥාවක් එනවා කියලා.
එතකොට නිට්ටයයි සංඥාව. අනිත්‍යයි නෙමෙයි නිට්ටයයි සංඥාව. දැක්කට පස්සේ සංඥාව අනිත්‍ය වෙන්නේ. දැකීමත් අනිත්‍ය දැක්කට පස්සේ සංඥාව අනිත්‍ය වෙන්නේ. නැත්තම් සංඥාව අනිත්‍ය වෙන්නේ. දැන් බලන්නකෝ. දැන් අනිත්‍ය සූත්‍රය ගත්තොත් එහෙම අංගුත්තර නිකායේ අනිත්‍ය සම්මර්ෂණයනේ. ඒක කියනවා අනිත්‍ය සම්මර්ෂණය කරන කෙනෙක් තමයි අනුරෝම කාන්තිය බැහැගන්නේ. අනිත්‍ය සංඥාව කියන එකවත් නෙමෙයි. අනිත්‍ය දකින්නවා කියන එකවත් නෙමෙයි. අනිත්‍ය සම්මර්ෂණය කරනවා. එතකොට අනිත්‍ය සම්මර්ෂණය කරන කෙනෙක් අනිත්‍ය දකිනවා. අනිත්‍ය දැකපු කෙනාට තමයි අනිත්‍ය සංඥාව. අනිත්‍ය සම්මර්ෂණය නොකරන කෙනෙකුට තියෙන්නේ මොකද්ද? සම්මර්ෂණය නිට්ටයයි කියලා. අනිත්‍ය සම්මර්ෂණය නොකරන කෙනෙකුගේ සංඥාව තියෙන්නේ මොකද්ද? නිට්ටයයි කියලා. නිට්ටි සම්මර්ෂණ නිට්ටයයි කියන සංඥාව නිට්ටයයි කියන සම්මර්ෂණය. අනිත්‍ය සම්මර්ෂණය කරනකොට අනිත්‍ය දැක්කහම තමයි අනිත්‍ය සංඥාව පිහිටන්නේ. එතකන් අනිත්‍ය සංඥාව පිහිටන්නේ නැහැ. මෙන්න මේ අනිත්‍ය සංඥාව පිහිටීම ඇතිවෙච්ච තැන ඒ ඇතිවෙච්ච කෙනා නැත්නම් අනිත්‍ය දැකපු කෙනා චක්කුන් අනිත්‍ය වශයෙන් දැකපු කෙනා ඒ වගේම සෝතං අනිත්‍ය වශයෙන් දැකපු කෙනා ගහනං අනිත්‍ය වශයෙන් දැකපු කෙනා ජීවහා කායමන අනිත්‍ය වශයෙන් දැකපු කෙනා ප්‍රඥාවෙන් දැක්කට පස්සේ ඒ දකින්න ආරණ්‍යයයිනේ ආරණ්‍යය කියන්නේ ඉදප්පච්චේතාව. එතකොට ඒකේ පළවෙනි කාරණා පටිච්චසමුප්පාදේ කියලා කියන හොඳට මතක තියාගන්න අංග 12ට නෙමෙයි. අපි අද ගොඩාක් පටලවාගෙන ඉන්නවා මේ අංග 12ක් පිළිබඳව. පටිච්චසමුප්පාද කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන එක. සංඛාර පත්‍ය විඥාන මේ ප්‍රත්‍ය පෙන්වන්නේ. ඔකටයි පටිච්චසමුප්පාදේ කියන්නේ. ওই ප්‍රත්‍ය පෙන්වන න්‍යායක් පෙන්වන බුදුරණවහන්සේ. ඒකට කියනවා ආර්ය න්‍යාය කියලා. ඒ ආර්ය න්‍යාය තමයි ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාද ඉදං උප්පජ්ජති. දැන් අවිජ්ජා නිරෝධ සංඛාර නිරෝධා කියන එකට ඉමස්මින් අසති ඉදන්න හෝත ඉමස් නිරෝධා ඉදන් නිරෝධ්‍යති. ඔන්න ආර්ය න්‍යාය. ඕක තමයි පෙන්වන්නේ ආර්යගේ න්‍යාය. පටිසම්පද කියන්නේ ඒකට. අංග 12 කියන එකට නෙමෙයි. බුදුරණවහන්සේක ලස්සන පැහැදිලි කරනවා පච්චේ පච්චුප්පන සූත්‍රය තුල. එතකොට මෙන්න මේ විදිහට ආර්ය න්‍යායෙන් යුක්ත වුණාම මේ ආර්ය දර්ශනයට යමු වුණාම මොකද්ද සිදු වෙන්නේ? පටිච්චසමුප්පාද දකිනකොට උන අනිත්‍ය දකිනවා. නැත්නම් දුක්ඛ අනාත්මේ දකිනවා. ආර්ය න්‍යායයට යමුන දැන් ඔබ සලආයතන සංයුක්ත ඉගෙන ගන්න ඇති. ඒකෙදි අපි ලස්සනට පැහැදිලි කරලා පෙන්නනවා බුදුරණවහන්සේ කොච්චර මේ ඊතර වීමක් එක ඉස්මතු කරලා පෙන්නනවද කියලා. ඊතර වීමක් කියනකොට ලැබෙන්න බෑනේ. දැන් මේ ආර්ය න්‍යාය දැක්ම කියන්නේ විමසීමක් නෙවෙයි. ආර්ය න්‍යාය දැක්ම කියන්නේ ප්‍රතිපදාව. හැබැයි ආර්ය න්‍යාය දැක්ම පිළිබඳව අපි විමසන්නට ඕනේ. ඇයි අපට යෝනිසෝ මනසිකාර උපදින්නේ ගැඹුරු කාරණා විමසන්නට එනවා. හැබැයි දකින්නේ එහෙම නැහැ. යෝනිසෝ මනසිකාරයක් උපදින්නට. ඒතර මේ ආර්ය න්‍යායේ පෙන්නනවනේ ඉමස්මින් සති ඉදන් වති මේ ඇති කල්ලි මේ වෙයි කියලා. මේ උපදින කල්ලි මේ උපදී කියලා. ඒතර මේක දකින්න එකක් එක්කනේ. ආර්ය දකින්න විදිය. සංඥාව කියන එක නෙමෙයි දකින්න විදිය. සංඥාව නම් ලෝකේ පවතින කාරණාවක් හේතු කරගෙන ඒක හැබැයි නිත්‍ය සංඥාව නෙමෙයි යාට තියෙන්නේ. ඒ පවතීමේ ස්වභාවය. පැවතීමේ ස්වභාවය. තිතස්ස පැවතීමේ ස්වභාවය අනිත්‍යයි. ඒ සංඥාව පැවතීමේ ස්වභාවය අනිත්‍ය සංඥාව. හැබැයි දකින්නව නෙමෙයි. දකින්නකොට මොකද වෙන්නේ? ආර්ය න්‍යාය. මේ ඇති කල්ලි මේ වෙයි. මේ ඇති කල්ලි මේ වෙයි කියනකොට කිසිදු විදිහකින් යමක් හම්බෙන්නේ නැහැ. දැන් දෙකක් කොහොමද හම්බෙන්නේ? දෙකක් එකපාර හම්බෙන්නේ නැහැනේ. අපි දෙකක් කතා කරන්න ගියාම ඒකට අවස්ථා දෙකක් ඕනේ. හැබැයි බුදුරණවහන්සේ ආර්ය න්‍යාය පෙන්වන්නේ අවස්ථා දෙකක් නෙමෙයි. එක අවස්ථාවක් කතා කරොත් එකයි කතා කරන්න පුළුවන්. දැන් අපි හිතලෝකින් වචනෙට දානවා නෑ නෑ එක අවස්ථාවේ ඔක්කොම තියෙනවා. ඉතින් ඒක බොරුවක් නේ. එතකොට එහෙම කතා කරන්නේ කොහොමද? හටගත්තා කියන කාරණාවේදී යමක් නිර්වචනය කරොත් ඊළඟ තව එකක් නිර්වචනයක් තියෙනවා. හැබැයි බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව තුළ සිදුවෙන දේ තමයි මේ දෙකම හම්බෙන්නේ. දර්ශනයේදී. ඔන්න ඊතර වීම. ඒ දර්ශනයට යමුනහම ඒ දෙකම පවතිනව නෙමෙයි. දැන් පවතින විදිහ තමයි හම්බ වෙන්නේ අනිත්‍ය සංඥාවත් එක්ක. ඒ කියන්නේ තිතියේ පැවැත්මේ ස්වභාවය. අනිත්‍ය දකිනකොට ආර්ය න්‍යායයට යමු වෙනකොට පැවැත්මේ ස්වභාවය නෙමෙයි හම්බෙන්නේ. ඊතර වීම. ඒක නිරෝධාර්ය සත්‍යයට යමු වෙන්නේ. සත්‍ය ඥානය දකිනකොට ආර්ය සත්‍ය නුවණද.
පැවැත්මේ ස්වභාවය නෙමෙයි ඉස්මතු වෙන්නේ ඊතර වීම. අන්න එතනදී ඊතර වීම කියන කාරණාව ඉස්මතු වෙලා එනවා. ඒතර ආර්ය න්‍යාය කියන්නේ ඊතර වීම දකින්න කෝණයක්. ඔන්න මම ඔබට පැහැදිලි කරලා පෙන්නවා ආර්යත්වයට පත්වෙච්ච සෝතාපන්න ස්වභාවයට පත්වෙච්ච කෙනෙක් ජීවත් වෙනකොට එයාගේ සංඥාව තිතියේ ඒ කියන්නේ පැවැත්මේ ස්වභාවයත් ඒ වගේම දැන් ඒ සංකතේ ලක්ෂණ විග්‍රහ කළා නම් පෙන්වනවා තිතස්ස කියනකොට ආයිතිත්‍ය දෙල පැවැත්මටම කරුණ ඉස්මතු කළා පැවැත්මේ ස්වභාවය. ඒතර පැවැත්මේ කියන කාරණාව ප්‍රකට කරලා පෙන්නනවා. පැවැත්මේ ස්වභාව අඤ්ඤතාවය. අන්න පැවැත්මේ ස්වභාවයේ අනිත්‍ය දකින්නේ නැහැ. අනිත්‍ය සංඥාව. අඤ්ඤතාවය. පැවැත්මේ ස්වභාවය. අනිත්‍ය දකින්නවා කිව්වොත් ඊතර වෙනවා. ඊතර වෙන මගට යමු වුණා. ඒ කියන්නේ මගේදී හම්බෙන්න බෑනේ. දැන් ඊතර වෙන මගට යමු වුණා නම් ඒ මාර්ගයේදී යමක් හම්බෙන්න බෑ. ඊතර වීමක් විතරයි. ඊතර වෙනවා නම් ඒ දෙයක් හම්බෙන්න බෑ. හැබැයි තිතිය දකිනකොට තිතස්ස කියනකොට අන්න එතනදී මොකද්ද වෙන්නේ? එතනදී සිදු වෙන්නේ සංඥාවක්. හැබැයි දැක්මක් නෙමෙයි. එතකොට මේ සංඥාව පිළිබඳව හොඳට තේරුම් ගන්න ඒක අනිත්‍ය දැකීමත් එක්කයි මේ සංඥාව තියෙන්නේ. සංකතයේ ලක්ෂණයේ කිසි වෙලාවක මේ අනිත්‍ය දකින්න නැතුව කතා කරන්නේ නැහැ. අනිත්‍ය දැකීමත් එක්කයි සංකතයේ මේ ලෝකේ ජීවත් වීම මෙන්න මේ ස්වභාවය ඉස්මතු වෙලා එන්නේ. ලෝකේ ජීවත් වීම ඉස්මතු වෙලා එන්නේ අනිත්‍ය දැක්කට පස්සේ. ඒ සංඥාව වෙනස්. ආර්ය කෝණය වෙනස්. අන්නේ ආර්ය කෝණයටයි මේ සංඥාවත් එක්ක මේ හම්බ වෙන්නේ. ඒ අනිත්‍ය සංඥාව. එතකොට අනත්ත් සංඥාව, දුක්ඛ සංඥාව. ඒක කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. දැන් අපි තිතස්ස අපිට තිතිය පේනවා නෙමෙයි අපට සාසතයන්නේ පේන්නේ. තිතිය කියලා අර පැවැත්මේ සංඥාවන ප්‍රකට කරලා පෙන්නන්නේ. අපි හිතලුවක ඉන්නේ දාගන්නේ. ඒක දැක්මක් නෙමෙයි ඒක සංඥාවක්. ඒක දැක්මක් නෙමෙයි ඒ කාරණාව සංඥාවක්. අපි සංඥාව සමනුපර්ශණය එක්ක හිතන්න යනවා එක වෙලාවක. අනිත්‍ය සමනුපර්ශණය කියන්නේ එකක්, අනිත්‍ය සංඥාව කියන්නේ එකක්, අනිත්‍ය ඥානාති පස්සති කියන්නේ එකක්. මේ කරුණ වෙන් වශයෙන් දැනගන්න ඕනේ. අපි ඇයි අපට එක කාරණාවක් කරන් අපට තීරණ දෙයක් එකට දාගන්න යන්නේ? අනිත්‍ය සම්මර්ථනය කරනකොට එයාට මේ පැවැත්මේ ස්වභාවය හම්බෙන්නේ නැහැ. පැවැත්මේ ස්වභාවය නිත්‍ය සංඥාව තියෙන සම්මර්ථනය කරන්න යමුනා කියලා. පැවැත්මේ ස්වභාවය අනිත්‍ය සංඥාව වෙන්නේ ඥානාති පස්සති අන්න චක්කුන් අනිච්චං ඥානාති පස්සති උනාට පස්සේ. ඇයියා ලෝක ජීවත් වෙනවා. එතකොට දැන් මම ඔබට පැහැදිලි කරමින් මේ ආර්යගේ කෝණය පිළිබඳව. එතකොට ඔන්න ඒක තේරුම් ගන්න මේ කරුණු ටික ඔක්කොම දැන ගැනීම වැදගත් වෙනවා. දැන් මේවා දැන ගැනීම වැදගත් වෙන්නේ මේක මොකද්ද කියලා දැන් මේ ධර්මයේ ඇහෙද්දී යෝනිසෝමනසිකාරයක් නේ උපදින්න තියෙන්නේ. අන්න ඒ ශ්‍රවණයේදී මේක කරන්න බෑ. කරන්නේ ආර්ය න්‍යාය තියෙන කෙනානේ. කරන්නේ ප්‍රායෝගිකව ඒක සිද්ධ වෙන්නේ දර්ශනයේ තියෙන එක ඇති වෙච්ච කෙනා චක්කු මන්තෝ පස්සති. ඒක ලස්සනට පැහැදිලි කරනවා ලෝකාවලෝකන සූත්‍ර ditthිගත සූත්‍රේ. චක්කු මන්තෝ පස්සති භූතම් භූතතෝ. අන්න ඇස් ඇති කෙනා මොන ඇස්ද? පඤ්ඤා චක්කුසේ. පඤ්ඤා චක්කුසෙන් යුක්ත කෙනායි ඒ හටගත් දේ ආකාරයෙන් දකින්නේ. අනිත් කෙනා නෙමෙයි. එතකොට අනිත් කෙනාට නම් ඇහැ ඇති කරගන්න ඕනේ. ඇහැ ඇති කරගන්නට හේතු වෙනවා මෙන්න මේ කාරණා. මේක ධර්මයේනේ. දැන් අපට හිතෙනවා ඇහැ ඇති කරගන්න වෙන ධර්මයක් ඕනේ කියලා. එච්චරටම අපේ හිත ලාමක වෙනවා. ප්‍රඥා ඇති කරගන්න යෝනිසමනසිකාරය කරන අයුව ඕනේ වෙන මොනවා හරි ඕනේ. ඇයි අපට බුදුරණවහන්සේ මේ ධර්මයේ පෙන්වන්නේ ලෝකයටනේ. එහෙනම් රහතන් වහන්සේ ගැන සෝතාපන්න කෙනා ගැන මේ ආර්ය ස්වභාවය පංචීපාස්කන්ධය පිළිබඳව කතා කරන සිද්ධි විස්තරේ සම්පූර්ණයෙන් තියෙන්නේ ආර්යයා දකින්න විදියනේ. එතකොට ආර්යයා පංචීපාස්කන්ධයේ දකින්න විදිය ආර්යයාගේ කෝණයත් එක්ක කතා කිරීමයි. ඒක තව විස්තර කතා කිරලා නෙමෙයිද? යෝනිසමනසිකාට උපකාර වෙන්නේ විස්තර කතා කිරලා. අපි හිතනවා පංචීපාස්කන්ධය ගැන ඉගෙන ගන්න ඔච්චර දෙයක් ඉගෙන ගන්න ඕනේ. පංචීපාස්කන්ධයත් ආර්යයාට හම්බෙන විදිහයි කතා කරන්න ඕනෙත්. ඒක එහෙම කතා කරද්දිත් ඒක තේරෙන්නේ නැහැ. ඒක ආර්යා දකින්න විදිහ ආර්ය න්‍යායත් එක කතා කරන්නේ එකට කැමති නැහැ. ඇයි දැන් ඒ ආර්යා ඒ පංචීපාස්කන්ධය ඒ විදිහට දකින්නේ ආර්යා දකින්න කෝණයත් එක්කනේ.
එහෙනම් ඒක ඉගෙන ගන්නකොට තමත් අර පංචීපාස්කන්ධය පිළිබඳව පටිච්චසමුප්පාදය පිළිබඳව ධාතු ආයතන ස්කන්ධ පිළිබඳව යෝනිසෝ මනසිකාරය කරන්න හේතු වෙන්නේ. ඒක ඉගෙන ගන්නකොටනේ. අර පොඩි දේ මදි නිසා. උපතිස්ස පරිබ්‍රාජකයාට යේ ධම්මායිති පබා කියද්දී අවබෝධ වුණා. තව ආයත තව වචන කියද්දී අවබෝධ වුණා. තවත් අයට යෝනිසෝ මනසිකාරය කියලා දෙද්දී අවබෝධ වුණා. දැන් අපට යෝනිසෝ මනසිකාරය ගැන කියලා දීලා ඒකත් අපි තේරුම් ගන්නේ නැහැ. අපි ඒක වෙනම හොයන්න පටන් ගන්නවා. දැන් මුලින්ම යෝනිසෝ මනසිකාරය ගැන කිව්වේ නැහැනේ භාග්‍යතුන් වහන්සේ. ඇයි ඒ අයට එච්චර ප්‍රඥාවයි උපදිනවා. මේක තමන්ගේ ආධ්‍යාත්මය උපදින එකක් නේ. දැන් කොච්චර කතා කරත් යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා ආය අහනවා. ඇයි ඒක තමා තුළ උපදින අංගයක් මිසක් ඒක බාහිර එකක් නෙමෙයි. නමුත් අපට ඒක හිතෙන්නේ නැහැ. එතකොට මේ ආර්ය න්‍යාය පිළිබඳව විස්තර වශයෙන් ඉගෙන ගන්නකොට අර පංචීපාස්කන්ධය කියන කාරණාව අපි කලින් ඉගෙනගෙන තියෙන්නේ අපි හිතාගෙන ඉන්නේ සිද්ධාන්තයක් කියලානේ. දේවල් කියලානේ. ඒ නිසා අපි මේ දේවල් හොයන්න ගියාම අපට යෝනිසෝ මනසිකාරය උපදී. ආයතන කියන කාරණාව දේවල්නේ. ඒවා සිද්ධාන්තනේ. පටිච්චසමුප්පාද කියන්නේ දේවල්නේ. ඒවා සිද්ධාන්තනේ. ධාතු දේවල්නේ සිද්ධාන්තනේ. ඒව ඉගෙන ගත්තා නම් ඇති. එතනදීම අපේ කෝණේ ගිහිලා ඉවරයි. අපි ඉගෙන ගන්න යන දේ වැරදි කියලා. පංචීපාදනස්කන්ධ ආයතන ධාතු ස්කන්ධ පිළිබඳේ විග්‍රහය ඊතරවන පරියාය බුදුරන් වහන්සේ පැහැදිලි කරලා පෙන්වන්නේ ආර්යා දකින්න විදියට නේද? ඉතින් එහෙනම් ආර්යා දකින්න විදියත් එක ඉගෙන ගන්න යමු වෙනකොට යෝනිසෝ මනසිකාරයට ඒක රුකුලක් වෙනවද නැද්ද? අන්න යෝනිසෝ මනසිකාරයට රුකුලක් වෙනවා. එහෙම නැත්තම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගැඹුරු ධර්මයේ නැත්තම් මේ යෝනිසෝ මනසිකාරයට හේතු වන්නා වූ ධර්මයේ මෙන්න මේ කාරණා ඉගෙන ගන්නකොටත් මොකද වෙන්නේ? යෝනිසෝ මනසිකාරයට ඒක හේතු වෙනවා. ඒක උපකාරයක් වෙනවා. එහෙනම් දැන් ඔන්න අපි බලමු මම මේ කරුණු ටික ඔක්කොම පැහැදිලි කරේ ආර්යාගේ කෝණය ආර්ය න්‍යාය පිළිබඳව විස්තර කරලා දෙන්න ඒක කොයි විදිහට නම් අපි දැනගන්නට ඕනද ඉගෙන ගන්නට ඕනද කියන එක. ඒකින් අපිට අර පංචපාස්කන්ධයේ දකින්න විදිය. අපට පංචපාස්කන්ධයේ දේවල්නේ. අපට පටිච්චසමුප්පාදයේ දේවල්නේ. අපට ධාතු ස්කන්ධ දේවල්නේ. ඒ නිසා අපට ආර්ය දකින්න විදියක් ඕනේ. අපට ඒක එච්චර හිතෙන්නේ නැහැ ආර්ය දකින්න විදියක් අවශ්‍යයි කියන කාරණාව අපට හිතෙන්නේ නැහැ. අපි හැම එකක්ම දේවල් එක්කම කල්පනා කරන්නමයි දඟලන්නේ. දේවල් එක්කම හොයන දඟලන්නේ. මෙන්න මේ විදිහට මේ පංචීපාස්කන්ධය අපිට යෝනිසෝ මනසිකාරයකට යොමු වෙන්න නම් මේ ආර්ය දකින්න විදිහත් එක්කයි නේද මේක හම්බෙන්න ඕනද කියලා ඒක හිතෙන්නේ නැහැ. අපි කොහොම හරි අපට තේරෙන විදිහට ඒකටම බැහැ ගන්න ඒකටම යොමු වෙන්න අපි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ අර තමත් ශ්‍රද්ධාවට ඉඩක් මදි වෙනවා. ශ්‍රද්ධාව යොමු වෙන්න අපහසු වෙනවා. ශ්‍රද්ධාවට ඉන්නේ නැති වෙනවා. අර කන්‍යමන්නේ ධර්මය අහන්න. ඊයර චන්න ස්වාමීන් වහන්සේ චන්නවස් සූත්‍රය පැහැදිලි කරේ චන්න ස්වාමීන් වහන්සේ පංචපාස්කන්ධ අනිත්‍යය කියලා දන්නවා. අනාත්මය කියලා දන්නවා. ඒක ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා. නමුත් තාම බුදුරන් වහන්සේ ධර්මය අහන්න කන් යොමු කරලා නැහැ. සබ්බේ සංඛාර අනිත්‍යයි කියලා දන්නවා. සබ්බේ ධම්මා අනාත්තයි කියලා දන්නවා. තාම බුදුරන් වහන්සේගේ ධර්මය අහන්න කන් යොමු කරලා නැහැ. ඇයි අර ඒවා ඔක්කොම සමාජයේ තාත්වික විවහාරික වචනත් එක්ක දුන අර්ථනේ. ඒවා ඇත්තනේ. ඒ බුදුරන් වහන්සේ ඊතර වෙන පරයයක් එක්කනේ ඔක් කතා කරේ. එතකොට දැන් අපිත් ඔන්න පංචපාස්කන්ධ ධාතු ආයතන ඉගෙනගෙන අපි මේ ආර්යාගේ පරයයක් එක්ක යන්නේ ඒක බලන්නේ නැහැ. ඒ කියන්නේ ඒක බුදුරණවහන්සේට ආවේනික දෙයක් එක්ක බලන්නේ ඒකට යන්නේ නැහැ. අපි ඉතින් අපිට තියෙන පංචපාස්කන්ධ බලනවා, ධාතු බලනවා, ආයතන බලනවා, ස්කන්ධ බලනවා අපිට තේරෙන විදිහට අපි බලා ඉන්නවා. යෝනිසෝ මනසිකාර නෙමෙයි නෙන්නේ. බලනවනේ ඒවා. දකින්නේ සෝතාපන්න කෙනා. අපි යෝනිසෝ මනසිකාරය කරනවා කියකියක් දකින්න යනවා. අපි මේ සංඥා බලෙන් ඇති කරගන්න යනවා. අපි තිතේ ස්වභාවය බලන්න යනවා. බලන්න මේ පෙන්නපු කාරණාවට යමු නොවුනහම වෙන වැඩි. ඒතර බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව එක්ක බලනකොට ඔන්න මේ පංචීපාස්කන්ධේ පටිච්චසමුප්පාද ධාතු ආයතන මේ ඔක්කොම මොකද්ද? මේ සියල්ලක්ම බුදුරණවහන්සේ පැහැදිලි කරලා පෙන්නන්නේ මේ ආර්ය දකින්න විදිහට. ආර්ය දකින්න පැත්තත් එක්කයි මේකට යමු වෙන්නට ඕන නැත්තේ. මෙහෙම ආර්ය දකින්න පැත්තත් එක්ක යමු වුණාමයි අර දේවල් එතන දේවල් කියලා මම වචනේ පැහැදිලි කරේ මේ නිට්ටයයි කියන එක. ඒක නිට්ටයයි කියන කාරණාවටමයි දේවල් කියන්නේ. බහුව්‍යත්‍යයි කියන එක. නිට්ටය කියන පදනම තුල ඉඳලාමයි තියෙන්නේ. එතකොට
ඒ හොයන්න යන පදනම මොකද්ද? සංඥාව නිත්‍ය සංඥා. මොනවද නිත්‍ය සංඥා තියෙන්නේ? පංචීපාස්කන්ධය පිළිබඳ. පටිච්චසමුප්පාදයේ ධාතු වායතන ස්කන්ධ නිත්‍ය සංඥාව තියෙන්නේ. තාම කන්නියමන්නේ නැහැ. කාගේ ධර්මයටද? බුදුරන් වහන්සේගේ ධර්මයට තාම කන්නියමන්නේ නැහැ. තාම ඕනකමක් නැහැ කන්නියමන්න. තාම ඕනෙත් මොකක් කරන්නද? තමන්ට තේරෙන තමන්ගේ දේවල් කරන්න බුදුරන් වහන්සේගේ දේශනා කරපු දෙයට යන්න කැමති නැහැ. අන්න ආර්ය කෝණයට යමු වෙන්න නම් අන්න යා බුදුරන් වහන්සේ කියපු දෙයටම ආයේ යමු වෙන්න බලන මොකද්ද මේ කියන්නේ කියලා. ඒ කෙනාටයි අවශ්‍ය වෙන්නේ පංචපාස්කන්ධය ගැන පැහැදිලි කරා. පංචපාස්කන්ධය කියන්නේ දේවල් හැටියට මේ පෙන්වුවේ. ආයතන ධාතු ස්කන්ධ පැහැදිලි කරා. පටිසමුප්පාදේ පැහැදිලි කරා. ඒවා එයාට එනවා කල්පනාවට එවුවා. ඒ බුදුරන් වහන්සේ පිළිබඳව සින ශ්‍රද්ධාවත් එක්ක. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ආබීම් පංචපාස්කන්ධෙ මෙහිමනේ මේ කියන්නේ. මෙන්න ආයතන ස්වභාවය, මෙන්න ධාතු. එතකොට බුදුරන් වහන්සේට ශ්‍රද්ධාව නැහැ. Tamanට තේරෙන දෙයක් කරගෙන යනවා. අර බුදුරන් වහන්සේ පෙන්නනවානේ අනිත්‍ය සම්මර්ෂණයක් එක්කයි එයා අනුලෝම කන්දට බැසගන්නේ කියලා. අර ධර්මය ඇහෙනකොට මෙයාට අනිත්‍ය සම්මර්ෂණයකට යමු වෙන්නේ. අනිත්‍ය සම්මර්ෂණයකට යමු වෙනකොට ඒ අනිත්‍ය සම්මර්ෂණයත් එක්ක මොකද වෙන්නේ? අනිත්‍ය සම්මර්ෂණයත් එක්ක අනුලෝම කන්තියට අන්න එතනටයි දහමට හරියට බැහැ ගැනීමක් තියෙන්නේ. නැත්තම් නිත්‍ය සම්මර්ෂණේ. ඇයි පංචපාස්කන්ධය කියන අපි අනිත්‍යයි කියලා ලේබල් ගහලා හම්බවීමන්නේ තියෙන්නේ. ඇයි ඒක අර ආර්යා දකින්න කෝණයක් කියලා බැහැදිලිවම බුදුරණවහන්සේ පෙන්වද්දී පැහැදිලිවම පෙන්නනවා. ආයතන ස්වභාවය, ස්කන්ධ ධාතු ස්වභාවය පැහැදිලිවම පෙන්වනවා ආර්ය දකින්න කෝණය කියලා. එහෙම තියෙද්දිම අපි මොකද කරන්නේ? එහෙම තියෙද්දිම අපි අපට තේරුම් ගන්න යනවා. අපි හොයන්නේ නැහැ. එහෙනම් ආර්යාගේ කෝණයට මේක කොහොමද යොමු වෙන්නේ කියලා. ආර්ය කෝණයට මේක කොහොමද යොමු වෙන්නේ කියලා හිතක් එන්නේ නැහැ. නිට්ටයයි කියන හිතන් නැතුව නිත්‍ය සංඥාව එක්ක සම්මර්ෂණය කරනවා පංචපාස්කන්ධය. නිත්‍ය සංඥාව එක්ක සම්මර්ෂණය කරනවා ආයතන. නිත්‍ය සංඥාව එක්ක සම්මර්ෂණය කරනවා ධාතු. නිත්‍ය සංඥාව එක්ක සම්මර්ෂණය කරනවා පටිච්ච සමුප්පාදය. මොකක් එක්කද? මේ නිත්‍ය සංඥාව එක්ක. හැබැයි අපි හිතනවා මේ අනිත්‍යයි කියලා අපි සම්මර්ෂණය කරන්නේ කියලා. අර හේතු ටික මේ සෑම දෙයක් එක්කම අපි කල්පනා කරනකොට අපි හිතනවා අනිත්‍ය සම්මර්ෂණය. නෑ අපි නිත්‍යයි කියලා දාගෙන ඉවරයි. අනිත්‍ය සම්මර්ෂණයකට යොමු කරගන්නට නම් මොකද සිදු වෙන්නට ඕනේ නැති? අනිත්‍ය සම්මර්ෂණයක් වෙනවා නම් ඒකට ඒ ඇහෙද්දිම බහුයත්වයක් එන්නේ නැහැ. ඒක හොයන්න මේක හොයන්න අරක හොයන්න කියන කාරණාවක් එන්නේ නැහැ. එයාට එන්නෙම ශ්‍රද්ධාව ඉස්මතු වෙලා ඒ ශ්‍රද්ධාවත් එක්ක එයාට පිළිබිඹු වෙලා එනවා මොකක්ද? අන්න ධර්මයට යොමු වෙන්න ඕන කියලා. ඒ ශ්‍රද්ධාවත් එක්ක ඉස්මතු වෙලා එනවා. එතකොට ශ්‍රද්ධාවත් එක්ක ඒක ඉස්මතු වෙන්නේ මේ ඒ ඇතුළෙන්ම අර අනිත්‍යයි කියන සම්මර්ෂණයකට යමු වීමත් එක්ක. අර දේවල් වෙච්ච පංචපාස්කන්ධ ධාතු ආයතන ස්කන්ධ කියන එක අපි අපට ඕන දින හොයන්නේ නැහැ. මොකද අර ශ්‍රද්ධාව වෙනවා. අන්න සද්ධානුසාරී කියන්නේ ඒකනේ. ශ්‍රද්ධාව වෙනවා. ඊළඟට අනිත්‍ය සම්මර්ෂණය වෙනවා. ශ්‍රද්ධාව වෙනවා අනිත්‍ය සම්මර්ෂණය වෙනවා දහමට බහැ ගන්නවා. එතකොට අර දේ හොයන්නේ නැහැ. මොකද එයා අහපතනම දන්නවා පංචපාස්කන්ධය කියන්නේ පටිසමුප්පාදය කියලා බුදුරණවහන්සේ වෙන්නපු දෙයක් තියෙනවා. ධාතු ආයතන කියලා බුදුරණවහන්සේ වෙන්නපු දෙයක් තියෙනවා. එතනදීම එයා දන්නවා එහෙනම් මේ බුදුරණවහන්සේ පෙන්නවා මේක ආර්යයටයි මේක ආර්ය දකින්න විදිහයි මේක ආර්යගේ කෝණයයි කියලා බුදුරණවහන්සේ පෙන්නවා. එහෙනම් එයා ඒක හොයන්න යමු වෙනවා මිස පංචපාස්කන්ධය අනිත්‍යයි කියලා ලේබල් කරලා නිත්‍ය සංඥාවෙන් නිත්‍ය සම්මර්ෂණයකට කරන්න යන්නේ නැහැ. ඒ හොයන්න යමු වීමම අනිත්‍ය සම්මර්ෂණයක් ඉස්මතු වෙනවා. පංචපාස්කන්ධ ධාතු ආයතන ස්කන්ධ පිළිබඳ. අයර ශ්‍රද්ධාව ඉස්මතු වුණා. ඒ ශ්‍රද්ධාව ඉස්මතුනේ නැතිනම් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අන්නේ විදිහටයි බලමු මේ ආර්යා එහෙනම් කොහොමද මේ පංචපාස්කන්ධ ආයතන ධාතු ස්කන්ධ පිළිබඳව මේ දකින්න කෝණය තේරුම් ගන්න කියලා. ඒකත් එක්ක තමයි පුළුවන්කම ලැබෙන්නේ පංචපාස්කන්ධ ධාතු ආයතන පිළිබඳව ඒ යෝනිසෝ මනසිකාරී ඉපදීම කියන කාරණාව ප්‍රකට වෙන්නේ. නැත්තම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒම නැති වුණොත් යෝනිසෝ මනසිකාරී ඉස්මතු වෙන්නේ නැහැ කිසි විදියකින්. එතකොට එහෙනම් ඔන්න හොඳට හිතලා බලන්න. දැන්
පංචපාස්කන්ධ ධාතු ආයතන මේ ආර්යයාගේ කෝණයට ලෝකේ දකින්න හැටි. දැන් ආර්යා පංචපාස්කන්ධ ධාතු ආයතන වශයෙන් ගොඩාක් ගැඹුරින් දකින්න තු ලෝකේ දකින්න විදිහක් තියෙනවානේ. පංචපාස්කන්ධ ධාතු ආයතන කියනකොට ඒක දැකීමයි ඊළඟට ඒක භාවිතයයි ඊළඟට ඊතර වීමයි මේ සියල්ලක්ම ප්‍රකට වෙනවනේ. දැන් අපි බලමුකෝ ආර්ය කෙනෙක් ආර්ය න්‍යායයට යමු වෙලා ඒ පංචපාස්කන්ධය පිළිබඳව විමසීමකට යමු නොවි හේතුඵල වශයෙන් ගෝචර වූ දේ තුළ සත්‍ය දකින්න යමු වෙනවා. අන්න එතකොට ඒ තමයි ඉස්සල්ලාම අපි ගත්තොත් සිහිය පිහිටියොත් කය පිළිබඳව කායනපසනාව, වේදනාව පිළිබඳව වේදනපසනාව, සිත පිළිබඳව චිත්තනපසනාව, අන්න ධර්මයන් පිළිබඳව ධම්මානුපසනාව. ඒතර ආර්ය ධම්මානුපසනාවට යමු වෙන්න කලින් ආර්යට තියෙනවා ලෝකේ අර අනිත්‍ය සංඥාව තුළ හම්බ වෙන කාරණා ඔස්සේ සිහිය පිහිටලා භාවිතා කරන්න. අපට නම් එහෙම අවශ්‍ය නැහැ කියලා අපි හිතන්නේ. අපි හිතන්නේ නැහැ එහෙම. ඒතර අපට හැබැයි පංචපාස්කන්ධය තේරුම් ගන්න යමු වෙනකොට දැන් අපි මම මෙතනදී ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ආර්යයාගේ කෝණයත් එක්ක මේ පංචපාස්කන්ධය ගැන විමසන්න අපි යමු වෙන්නට ඕනත් කොහොමද? ආර්යයා මේක දකින්න විදිහ. ඒකට අපි ඉස්සල්ලාම බලන්න ඕනේ කායනපස්සනා කොටස කාරණාවත් එක්ක තේරුම් අරගෙන. එතකොට අපිට මේ කායනපස්සනාව, වේදනාපස්සනාව, චිත්තානපස්සනාව මෙන්න මේ කාරණා ඔස්සේ මේ ආර්ය දකින්න කොහොනේ දැන් අපි දන්නවනේ හතිපට්ඨාන සූත්‍රයේ කොහෙන් ගත්තත් හැම හතිපට්ඨාන අනුපස්සනාවක් මොකක්ද තියෙන්නේ? සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. හැමතැනම තියෙන්නේ එහෙමයි. සමුදය ධම්මානුපස්සීව වේදනාසු විහෙරති. වය ධම්මානුපස්සීව වේදනාසු මේ මොකද්ද මේ තියෙන්නේ? මේ ආර්යයාගේ න්‍යාය. ආර්ය න්‍යාය භාවිතා වෙනවා. ඊතර වෙන ප්‍රතිපදාව හිස්මතු වෙනවා. ඊතර වෙන ප්‍රතිපදාව ප්‍රකට වෙනවා. අන්න ආර්ය දකින්න විදිය. මෙන්න මේ විදිය තමයි ආර්ය පංචපාස්කන්ධය පිළිබඳව දකින්නේ. මේ විදිය තමයි. ආර්යට පංචපාස්කන්ධය හම්බෙන්නේ. ආර්යට ආයතන හම්බෙන්නේ. ආර්යට ධාතු හම්බෙන්නේ. එතකොට අන්නේ ධාතු පිළිබඳව ආර්යට හම්බෙන විදියත් එක්ක යමු වෙනකොට අන්න යෝනිසෝ මනසිකාරයක් සිදුවීමක් මිසක් අය අපට අයිති ගන්න නෙමෙයි. අපි ධාතු දකින්න විදිය නෙමෙයි. අපි ආයතන දකින්න විදිය නෙමෙයි. දැන් අපි ධාතු ආයතන පංචපාස්කන්ධ දකින්න විදිය නම් සක්කාය දිට්ඨිය දුරවන්නේ කොහෙද? දැන් අපට තේරෙන විදිය නම් පංචපාස්කන්ධ ධාතු ආයතන ස්කන්ධ පටිච්චසමුප්පාදේ කියන්නේ සක්කාය දිට්ඨිය දුරවන්නේ කොහෙද? මම කියන කාරණාව තමා කියන කාරණා තහවුරු වෙලානේ. සක්කාය දිට්ඨිය දුරවන්න මට කියන කාරණාව හම්බෙන්න විදියක් නැහැ. ආර්යා පංචපාදනස්කන්ධය දකින්න විදිහ බුදුරණවහන්සේ පෙන්නපු ආකාරයට අන්න ඒක කල්පනා කරන්න යමු වෙනවා. ඒක කල්පනා කරන්න යමු වෙනකොට මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය දුරු වෙන එකයි වෙන්නේ. අන්න ඒකයි යෝනිසෝ මනසිකාරය. මට පංචපාස්කන්ධය තේරෙන විදිහ මට ධාතු ආයතන දැන් අපි හොඳට බලන්න ඕක හිතන. අපි හැම වෙලෙම බලන්නේ මට ධාතු ආයතන ස්කන්ධ පටිච්චසමුප්පාද තේරෙන විදිහනේ. ඉතින් ඒක පැහැදිලිවම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙලා තියෙනවා මේක ආර්ය දකින්න විදිය කියලා. ඒතර බලන්න අඩුව මොකද්ද කියලා? අඩුව ශ්‍රද්ධාව. ආර්ය දකින්න විදිය කියලාම පැහැදිලි කරලා පෙන්නන භාග්‍යවතුන් වහන්සේ. ආර්ය දකින්න විදිය නෙවෙයි නම් අපට හම්බ වෙන පංචපාස්කන්ධ පටිච්චසමුප්පාද කී ධාතු ආයතන ස්කන්ධ කියලා මොනවා හරි දෙයක්. මොකද ඒවා ලෝකේ භාවිතා කරපු වචනනේ, තාත්වික වචනනේ. කෝප්පේට කෝප්පය කියන්නේ කෝප්පේ නිසා. ඒ වගේ පංචපාස්කන්ධයට පංචපාස්කන්ධය කියන්නේ පංචපාස්කන්ධය නිසා. ඒක නේද චන්න ස්වාමීන් වහන්සේ අනිත්‍ය අනාත්ම වශයෙන් දැක්කේ. එතකොට එහෙනම් ඒ විදිහටම ආර්යයාගෙන් තොරව පංචපාස්කන්ධය කියන එකක් ලෝකයයි දන්නවා. පටිච්චසමුපාද කියන්නේ හේතුඵලය කියන එකක් ලෝකයා දන්නවා. හැබැයි ඊතර වෙන විදිහට නෙමෙයි තියෙන විදිහට. දැන් ඔන්න අපි දන්නවා දැන් ඔන්න බුදුරණවහන්සේ අකීරියවාද කියලා චෝදනා කරේ. ඇයි බුදුරණවහන්සේ ක්‍රියාවාදී නැහැ කියලා? ඇයි හේතුවකින් යමක් හට ගන්නවා? හැබැයි බුදුරණවහන්සේ පෙන්වන හේතුඵල ධර්මය මොකද්ද? ඊතර වෙන. මෙතන ලෝකයා පෙන්වන්නේ හේතුඵල ධර්මයේ හේතුයෙන් ඵලයෙන් තියෙන විදිහ. දැන් අපි උදාහරණයක් ගත්තොත් මේසයක් කියනවා ලීවලි. නැත්නම් අපි ගත්තොත් මේසයක් තියෙනවා මේ පරමාණු වලින්. ඊළඟට අපි ගත්තොත් යකඩ තියෙනවා පරමාණු. නැත්නම් ඝනද්‍රව වායු තියෙන විදිහ. බුදුරණවහන්සේ පෙන්වුවේ හේතුඵල ධර්ම. ඒ විදිහට නෙමෙයි ආරණ්‍යයත් එක්කයි. මේ ඇති කල්ලි මේ වෙයි. මේ උපදින කල්ලි මේ උපදී. එතනදී මෙතර වෙනවා. එතකොට ඒ විදිහට දකින්නේ ආර්ය හැබැයි. ආර්ය දකින්න විදියකින් තොරව ධාතු ආයතන ස්කන්ධ පටිච්චසමුප්පාද හම්බුනා නම් හම්බුනේ මොන විදියටද? ලෝකයාට තේරෙන විදිහටයි. අපි ඒක කොච්චර හිතුවත් වැඩක් තියනවද? ඊතර වෙන්නේ නැහැ. ඊතර වෙන විදියක් නැහැනේ. ඇයි බුදුරණවහන්සේ ධර්මය අහලා නැහැනේ.
ලෝකේ විමුක්තිකාමීන්ට තේරෙන ධර්මය අහලා තියෙන එච්චරයි. බුදුරණවහන්සේ ධර්මය අහලා නැහැ. ඒ නිසා බුදුරණවහන්සේ ධර්ම මාර්ගය ඉස්සරහට යන්නේ ධර්ම මාර්ගය ඉස්සරහට යනවා තියා ධර්ම මාර්ගයට යොමු වෙන්නෙත් නැහැ. ධර්ම මාර්ගයට යොමු වෙන්නට නම් බුදුරණවහන්සේ පංචපාස්කන්ධේ පටිසමුප්පාද ධාතු ආයතන වශයෙන් පෙන්නෝ ආර්ය දකින්න විදිහට. අපට තේරෙන විදිහට නෙමෙයි ආර්ය දකින්න විදිහට. දැන් අර විදිහට බලද්දි තහවුරු වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. ඊතර වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය තහවුරු වෙනවා. හැබැයි කාමයේ දුර වෙනවා. අයි විමුක්තිකාමී චින්තන යන්නේ. බුදුරණවහන්සේ පෙන්වපු ස්වභාවය සක්කාය දිට්ඨිය දුර වෙනවා. එතකොට බුදුරණවහන්සේ පැහැදිලිවම පෙන්නවා මේවා ආර්ය දකින්න විදිය. ඔන්න ආර්යයට ඕන ආර්යා මේ පංචීපාස්කන්ධ දකින්න විදිය බලනවා මිසක් මට තේරෙන විදිය බලනවා නෙමෙයි. එහෙනම් ඒ වෙනස තේරුම් ගන්න මට ඕන විදියට බලන්න ගියොත් අපි බුදුරණවහන්සේ ධර්මය අහලවත් නැහැ. අපි අහලා තියෙන ඉගෙනගෙන තියෙන අතීතයේ විමුක්තිකාමීන් දැනගත්තා වූ ධර්මය ඒ අය දන්න දෙයක්. භාග්‍යවතුන් වහන්සේ ලෝකෙට පහළ අලුතින් වචන මැව්වේ නැහැ. වචන මැව්වෙත් නැහැ. වචනට තාත්වික අර්ථ දුන්නෙත් නැහැ. බුදුරණවහන්සේ ඒ වචන ඒ අර්ථම් භාවිතා කරලා ඒක ආර්ය දකින්න විදියට පෙන්නවා. ඒක ආර්ය දකින්න විදිය කියන්නේ ඒක ඊතරවන විදියට පෙන්නවා. පවතන විදියට පෙන්වෙන්නේ නැහැ. අන්න එහෙනම් අපි බලන්නට ඕන නැත්තේ ඒ කෝණයත් එක්ක වෙන කෝණයකින් නෙමෙයි. එහෙනම් පංචීපාස්කන්ධ ගැන හිතියුත්තේ කොහොමද? අපට හම්බෙන විදියටද? ලෝකේ හම්බෙන විදියටද? මට තේරෙන විදියටද? නෑ. ආර්යයට හම්බෙන විදියට. ආර්ය දකින්න විදිහට. අන්න ආර්යගේ චින්තනයේ මේ ඇති කල්ලි මේ වෙයි. මේ උපදින කල්ලි මේ උපදී. ඕක තමයි ආර්ය භාවිතා කරන දේ තමයි හතිපට්ඨානය කියන්නේ. ආර්ය භාවිතා කරන දේදී අන්න බුදුරණවහන්සේ ඉස්මතු කරලා පෙන්වා දීලම තියෙනවා හැමතැනම. මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා. ආර්යගේ භාවිතේ. ආර්ය දකින්න විදිය. ආර්ය භාවිතා කරන විදිය. සමුදය වය දකිමි. අන්න එතන සංඥාව නෙමෙයි. ඒක දකින්න විදිය. ඔන්න බලන්නකො සංඥාව පාදක වෙලා ආර්යෙක් සංඥාව පාදක වෙලා දැකීමට යමු වෙන හැටි. දැන් හතිපට්ඨානේ හැම එකම පැහැදිලි කරනවා අත්ති කායෝතිවා පනස්ස සති පච්චුප්පට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පටිසත්තිමත්තාය අනිසිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීයති. ඔන්න බුදුරණවහන්සේ පෙන්වලා දෙනවා. බලන්නකො. මොකද භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ අත්ති කායෝතිවා. දැන් මේ කවුද මේ දකින්න යමු වෙන්නේ? නිත්‍ය සංඥාව තියෙන කෙනා අනිත්‍ය සංඥාව තියෙන කෙනාද? අනිත්‍ය සංඥාව තියෙන කෙනා. අනිත්‍ය සංඥාව තියෙන කෙනාගේ ස්වභාවය මොකද්ද? තිතස්ස තිතියේ ස්වභාවය. එතකොට අත්ති කායෝතිව කයක් ඇතයි කියලා ගන්න තියනවා කියලා නෙමෙයි. මතුමත්යේ ඥාණයට කයක් ඇතයි කියලා අරගෙන ඒකේ සිහිය පිහිටවා ගන්න. ඒක යමු වෙන්නේ මොකක් එක්කද? යාවද හුදෙක් සිහිය දිනු කරගන්න විතරයි. වෙන කිසි දෙයකට නෙමෙයි. ඒකේ සිහිය පිහිටවා ගන්නේ සිහිය නුවණ දිනු කරගන්න විතරමයි කයක් ඇතයි කියලා ගන්න. ඒ නුවණ අනිත්‍ය සංඥාවෙන් යුක්ත නිසා තියෙනවා. අන්නර කායනපස්සනාව පිළිබඳව තියෙන විග්‍රහය. ඒතර මොකක්ද ඒ කය? ආනාපාන නම් ආනාපානය. හැබැයි ආනාපානේ කියන කාරණාව යමුනේ තියෙන ආනාපානයක්ද? නේ අත්ති කායෝතිවා. මොකටද? හුදෙක් වෙන කිසි දෙයකට නෙමෙයි. තියෙන හුස්ම රැල්ල බලන්නද? නෑ. තියෙන ඉරියව් බලන්නද? නැහැ. ඥානයයි සිහියයි දිනු කරගන්න. නිවීම පිණිස. වෙන කිසිම දෙයක් පිණිස නෙමෙයි. අන්න එහෙම යොමු වෙච්ච කෙනා මොකද වෙන්නේ? අන්න සමුදය අස්තංගමේ අන්න ආර්ය දකින්න විදිය. ආර්ය දකින්නවා. මොකද දකින්නට තියෙන දේද? තියෙන දේ නෙමෙයි දකින්නේ. තියෙන හුස්ම රැල්ල නෙමෙයි දකින්නේ. තියෙන ඉරියව්ව නෙමෙයි දකින්නේ. ඇයි තියනවා කියලා මරග නැහැනේ. අනිත්‍ය සංඥාවෙන් යුක්තයි නිත්‍ය සංඥාව නෙමෙයි. ඒ කියන්නේ අත්තිකායෝතිව 57 කියන්නේ. කයක් ඇතයි කියලා සිහිය පිහිටවා ගන්න. ඒ නුවණත් එක්ක යා භාවිතා කරන්නේ. එහෙම භාවිතා කරනකොට අන්න හම්බ වෙන්නේ ආර්යගේ න්‍යාය මොකද්ද? මේ ඇති කල්ලි මේ වෙයි, මේ උපදින කල්ලි මේ උපදි. එහෙනම් එකක් මොනවාරි හම්බෙන්න පුළුවන්ද? දකින්නකොට නෑ ඊතර වෙනවා. හුස්ම රැල්ලක ඇති හුස්ම රැල්ලේ ස්වභාවය එහෙම හම්බෙන්නේ නෑ ඊතර වෙනවා. ඇති ඉරියව්ව ස්වභාවය ඊතර වෙනවා. අපි බලන හැම තැනකම තියෙන ආර්යා දකින්න විදියකින් තොරව ලෝකේ පවතින විදිය. ඇති හුස්ම රැල්ල, ඇති ඉරියව්ව ඒක බෙදලා බලලා නෑ කියනවා ඊළඟට. ඒක බෙදලා බලලා ඒක වෙන්න තියනවා බලලා නෑ කියනවා. තියනවා කියන තැන ඉඳලා සාස්වතියේ නෑ කියන තැනට උච්ඡේදයට යමු වෙනවා. බුදුරණවහන්සේගේ ධර්මයේ හරි ගැඹුරු. දැන් බලන්න යෝනිසමනසිකාරයක් ඉස්මතු වෙන්න ඉඩක් නැද්ද මේ ආර්යා දකින්න විදිහට බුදුරණවහන්සේ ඊතරවන ප්‍රතිපදාවට පෙන්නපු ධර්මයේ ඉගෙන ගන්නකොට.
අපට තේරෙන පංචීපාස්කන්ධ පටිසමුප්පාද ධාතු ආයතන කියලා මේ ලෝකයට තේරෙන ටික අපි මේ අලුත් භාෂාවක් නිසා අපට ප්‍රශ්නේ තියෙන්නේ. විමුක්තිකාමී සමාජයේ ලෝක ප්‍රශ්නයක් නෑ. ඊළඟට මේ පාලි භාෂාව ඉවහර කරපු සමාජයේ ප්‍රශ්නිකුත් නෑ. ඒකේ විමුක්තිකාමයට කොහොමවත් ප්‍රශ්නයක් නෑ. එයාලා ඒවා සියල්ලම දන්නවා. අපි දන්නේ නැති වුණාට. එතකොට අපි ඒව දැනගෙන අපි ඒකම කල්පනා කර කර ඉන්නවා. බුදුරණවහන්සේ වෙන්නපු ආර්යයා දකින විදිහට බලන්නේ නැහැ. ඒක ඔස්සේ කල්පනා කරන්න යමු වෙන්නේ. එතන පංචීපාස්කන්ධය කොහොමද දකින්නේ ආර්යයා? ඒකත් දකින්නේ ඇතයි කියලා. ධර්මයේ ඇතයි කියලා නුවණක් ගන්නෙ. ඇයි ඇතයි කියලා ගන්නෙ? සංකතයේ ලක්ෂණ තියෙන පංචීපාස්කන්ධ ආයතන මේ හැම එකම ලක්ෂණ ටිතස් අනිතත් කියන්නේ පැවැත්මේ ස්වභාවයක් තියෙනවා. මොකද්ද සංඥාව? අනිත්‍ය සංඥාව. අනිත්‍ය දකින්නේ නැහැ. අනිත්‍ය සංඥාවෙන් යුක්තයි. දුක දකින්නේ දුක සංඥාවෙන් දැන් සම්මර්ෂණය නෙමෙයි මේ සංඥාවෙන් යුක්ත බව. සම්මර්ෂණය කරන්න යමු වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අනිත්‍ය සංඥා සූත්‍රයට අනුව සම්මර්ෂණය කරන්න යමු වෙන්නේ යමක් ගත්තා කියනම නිට්ටයයි. ඔන්න අපිට පංචීපාස්කන්ධ ගැන ඇහෙනවා. ඇහිච්ච එකම මේක මොකද්ද කියලා හොයන්න පටන් ගත්ත කියන්නේ මොකද්ද? නිට්ටයයි කියලා සම්මර්ෂණය පටන් ගත්තා. නිට්ටය සංඥාවෙන් නිට්ටය සම්මර්ෂණය පටන් ගත්තා. හැබැයි පංචීපාස්කන්ධය ගැන බුදුරණවහන්සේ පෙන්වන දකින්න විදිහක් ආර්යා. එතකොට එහෙනම් පංචීපාස්කන්ධය මේකයි කියලා පැනවීමකින් තොරව හොයන්න පටන් ගන්නවා ආර්යා කොහොමද දකින්නේ කියලා. අන්න ඉමසීම පටන් ගන්නවා. මම දකින විදිය නෙමෙයි පංචීපාස්කන්ධය මේකයි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා. ආර්යා දකින විදියටනේ. ආර්යා දකින විදිය කොහොමද කියලා හොයන්න පටන් ගන්නකොටම කියපු කාරණාවටම බහුයත්වයක් දෙන්නේ නැහැ. සම්මාර්ෂණීය පටන් ගන්නවා අනිත්‍ය වශයෙන්. එතකොට ඒක බලෙන් හිතලුවක් හැටියට දාගන්න එකද නෑ. නුවණ තියෙන කෙනා කරන ක්‍රමේ. නුවණ තියෙන කෙනා අහන ක්‍රමේ. හරියට ඇහුවට පස්සේ වෙන දේ. නුවණ තියෙන කෙනා හරියට ඇහුවට පස්සේ අන්න පංචීපාස්කන්ධ ගැන භාග්‍යවතුන් වහන්සේ ආර්ය දකින විදියට පැහැදිලි කරාම පංචීපාස්කන්ධ ගැන හොයන්නේ නෑ. ආර්ය දකින විදියට පංචීපාස්කන්ධ හොයන්න පටන් ගන්නවා. පංචීපාස්කන්ධ ගැන හෙව්වොත් නිට්ටයයි කියලා දාගෙන හොයාගෙන එනවා නිට්ටය සම්මාර්ෂණ නිට්ටය සංඥාවත් එක්ක. හැබැයි පංචීපාස්කන්ධය ආර්යයා දකින විදිය කියලා තන පැහැදිලි කරාට පස්සේ අන්න පංචීපාස්කන්ධයට බහුයත්වයක් ආරෝපණය නොවන විදියට කල්පනාවක් පටන් ගන්නවා. අනිත්‍ය සම්මර්ෂණීය යමු වෙනවා. අන්න එතනදී මොකද වෙන්නේ? ඒ සම්මර්ෂණයත් එක්ක අනුලෝම කාන්තියට බැහැ ගන්නවා. ඒ දහමටම බැහැ ගන්නවා. එතනදී තමයි ධර්මාබෝධය කරා යන්නේ යෝනිසෝ මනසිකාරය උපදින්නේ. ධර්මාබෝධය කරා යන්නේ එතනදී. එහෙම නැත්නම් ධර්මාබෝධය කරා යන්නේ නැහැ. මොකද අපට තේරෙන එකක් නෙමෙයි පැහැදිලි කරේ. අපට තේරෙන එකක් පැහැදිලි වුණා අර විමුක්තිකාමීන්ට. ඔන්න පංචීපාස්කන්ධයේ පෙනගුලියක් කියන එක, දියබුබුලක් කියන එක මේ සෑම එකම පංචීපාස්කන්ධය ගැන පැහැදිලි කරේ බුදුරණවහන්සේ මොකක් එක්කද? ආර්යයා දකින්න විදිහටනේ. ආර්යයා දකින්න නැති විදිහට බැලුවොත් එහෙම අන්න ලෝකයේ තියෙන අයගේ විදිය. දැන් අපි උදාහරණ ටික අපි හොයන විදිය තියෙනවානේ. ඔන්න පෙනගුලියේ ඔන්න හොඳට හිතලා බලන්න. යම් කිසි කෙනෙක් පෙනගුලියක් පෙනුනහම පෙනගුලිය අල්ලගෙන මේ පෙනගුලිය හරවත් නෑ කියලා හොයන්න යනවා කියන එක මෝඩකමක් නෙමෙයිද? මේ පංචීපාස්කන්ධ ගැන නේද මේ පෙනගුලිය ගැන හිතලා බලන්න. කෙනෙක් ඔන්න මේ පෙනගුලිය මේක හරවත් නෑ කියලා හොයන්න යනවා. හැබැයි හොයනකොට යාට පෙනගුලියක් පැනෙව්වා ඒක හරවත් නෑ කියලා ඒකත් එනවා. ඊට පස්සේ ඒකත් අයින් කරනවා යා. හැබැයි නුවණ තියෙන කෙනෙක් ලෝකේ කල්පනා කරොත් පෙනගුලිය හරවත් නෑ කියලාට හොයන්න දෙයක් නෑ. එයාට හම්බ වෙන්නේ දැන් මේ කියලා පෙන්වන්නේ යමක් පෙන්නලා. බුදුරණවහන්සේ පංචීපාස්කන්ධයේ උදේවය දකින්න ස්වභාවය පෙන්වන්නේ මේ කියලා නෙමෙයි මෙසේ කියලා ඉති කියලා. ඉති අජ්ජත් ඉති මේ රූපං ඉති රූපස් සමුදයෝ කියලා. ඒ කියන්නේ මෙසේ. දැන් අර බලන්න දෙයක් නෑ අරක. බලන්න දෙයක් නම් යමක් තියනවා කියලා පෙන්ලා ඉන්නට වෙනවනේ. දියබුලත් එහෙමයි. මිරිගුව දැන් මිරිගුවේ ඇත්තටම වතුර නැද්ද කියලා ගිහිල්ලා බලන්න මේකේ වතුර නැහැ. එතකොට මේ කියලා දාගෙන ඒක නැහැ කියලා බලන්න යනවා. එතකොට දාගත්තා තියෙනවා කියලා ඒක වැරදි කියලා බැලුවා. හැබැයි මෙසේ ඉති සංඥා මෙසේ සංඥාවට කෙහෙල් ගහේ අරටුව. ඔන්න කෙහෙල් ගහේ බේන් කෙහෙල් ගහ මේකේ අරටුවන්නේ හොයනවා අරටුවන්නේ මේකේ. මේ කියලා දාගෙන ඒකම නිත්‍ය සංඥාව. ඒකේ අරටුවන්නේ නැහැ. අපි දන්නවනේ හොඳට හිතලා බලන්න යම් කිසි කෙනෙක් ඉන්න ඕන කවුරු හරි ළමයි මම මේකේ අරටුවක් තියෙනවද කියලා හොයනවා කියලා ඔන්න කවුරු හරි කෙහෙල් ගහ කපලා හොයනවා. මෝඩකමක් නෙමෙයිද? ඒක මෝඩකමක්. අන්න අවිද්‍යාව කියන කාරණාව එක්ක බලනකොට අන්න මෝඩකමක්. ලෝකේ සංඛාර කියන ස්වභාවය එහෙම හොයන්න ගියාම. හැබැයි
කෙහෙල් ගහ අරටුවක් නැහැ කියන එක ඥානයක්. මෙසේ අන්න කෙහෙල් ගහ අරටුවක් නැහැම තමයි හොයන්න දෙයක් නෑ. අන්නේ විදිහ තමයි සංස්කාරයේ ස්වභාවය වෙන්නේ. මේ සංස්කාරය අනිත්‍යයි නෙමෙයි මෙසේ සංස්කාරයේ හට ගන්නවා. මෙසේ සංස්කාර නැති වෙනවා. මෙසේ සංස්කාරයේ ස්වභාවය කියලා අන්න මෙසේ කියලායි පෙන්වන්නේ. මේ කියලා නෙමෙයි. මේ කියලා පෙන්නපු තැනම නිත්‍ය සම්මර්ෂණයකට ගිහිල්ලා. නිත්‍ය සංඥාවෙන් නිත්‍ය සම්මර්ෂණයකට ගිහිල්ලා. හැබැයි අනිත්‍ය සංඥාව ඇති වෙන්නේ සේකයට. සේකයා කියන්නේ සෝතාපන්න කෙනාට සෝතාපන්න මෙහා කෙනා අනිත්‍ය සංඥාවෙන් යුක්ත නැහැ. හැබැයි යාර අනිත්‍ය සම්මර්ෂණය කරන්න යමු වෙනවා. අන්න ඒක නා යමු වෙනා මොකද්ද? පංචීපාස්කන්ධය ගැන බුදුරණවහන්සේ පෙන්වලා දුන්නා උදාහරණ සහිතව ආර්ය දකින විදිහට. මේ කියලා පනවගන්නේ නැතිව මොකද්ද මේ ආර්ය දකින විදිය කියලා අන්න හොයන්න යමු වෙනවා. එතකොට පෙන්නපු කාරණාවම ලැබීමක් කියලා නොගැනීමම අනිත්‍ය සම්මර්ෂණය. අර බලෙන් අනිත්‍ය සම්මර්ෂණය කියලා මේ දා ගන්නවා ලේබල් කරනවා නෙමෙයි. ඒක ප්‍රායෝගිකයි. ඒක ප්‍රායෝගිකව නුවණින් සිද්ධ වෙන එක. ඔන්න ඔය විදිහට යමු වෙනකොට මොකද වෙන්නේ? අන්න දැන් මේ ප්‍රකට වීමක් තියෙනවනේ. මෙන්න මේ ප්‍රකට වීම මේ කියලා දාන්නේ නෑ මෙසේ කියලායි. අන්න ඒක තමයි තිතිය යමක් අනිත්‍ය සංඥාවෙන් යුක්ත වෙනවා. අනිත්‍ය සංඥාවෙන් යුක්ත වෙන්නේ ඒකනේ සංකතේ. අනිත්‍ය සංඥාව දකිනකොට අන්න උදේවය. සංකතේ ලක්ෂණ තුනක් තියෙනවා. තුනේ තිතිය දකිනකොට අන්න සංඥාවෙන් අනිත්‍ය සංඥාවෙන් යුක්ත වෙලා තියෙනවා. හැබැයි ප්‍රායෝගික පුරුදු කරනකොට දකිමින් වාද කරනොත් අනිත්‍ය නැත්නම් උදේවය දකිමින් වාස කරන. එතකොට ඊතර වෙනවා. එතකොට තියෙනව නෙමෙයි. අන්න ඒ කියන්නේ අති ධම්මාතිවා ධර්මයන් ඇතයි කියලා ගැනීමක් තියෙනවා. ඇතයි කියලා ගන්නේ මේ කියලා නෙමෙයි. නිත්‍ය සංඥාවෙන්ද? නෑ අනිත්‍ය සංඥාවෙන්. නිත්‍ය සංඥාවෙන් නෙමෙයි ගන්නෙ අනිත්‍ය සංඥාවෙන් ගන්නෙ මේ කියලා නෙමෙයි මෙසේ කියලා. මෙසේ කියලා ගත්තාම මෙසේ කියලා ගන්නේ නුවණ සිහිය දියුණු කරගන්න. වෙන දෙයක් කිසි දෙයකට නෙමෙයි. අන්න මෙසේ කියලා අරගෙන ඒ දකිනකොට සමුදේවය අන්න ආර්යා මේ ඇති කල්ලි මේ වේ මේ උපදින කල්ලි මේ උපදී මේ නැති කල්ලි මේ නොවේ මේ නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වේ කියලා මේ කොනෙන් දකිනොත් මොකද වෙන්නේ? ඊතර වෙනවා. හම්බෙනවද? හම්බෙන්නේ මේ කියලා ගත්තොත්නේ. නිට්ටයයි එතකොට. අනිත්‍ය සම්මර්ෂණය නෑ නිට්ටයයි. එහෙනම් අනිත්‍ය සම්මර්ෂණය ඉස්මතු වෙලා අනිත්‍ය දැකපු අනිත්‍ය සංඥාවෙන් යුක්තව ආරණ්‍යය භාවිතා කරනකොට ඔන්න බුදුරන් වහන්සේ පෙන්නන මේ පංචපාස්කන්ධ ස්වභාවය පිළිබඳව හොයන්න තියෙනවා. එහෙනම් බලන්න අපි මේ ඉගෙන ගන්නව හෝ ගාලා ඉගෙන ගන්න කාරණා අපි කොච්චරනම් නිරවුල් විය යුතුද බුදුරන් වහන්සේ පෙන්නපු විදිහට ඉගෙන ගන්න. දැන් චක්කු සූත්‍රය පැහැදිලි කරන භාග්‍යවතුන් වහන්සේ ඇස අනිත්‍යයි. ඇස අනිත්‍යයි සද්ධාවෙන් බැසගත්තා නම් ඔහු සද්ධානුසාරි. ඇස අනිත්‍යයි කියන කාරණාව සද්ධාවෙන් බැසගන්න බුදුරන් වහන්සේ පෙන්නපු කාරණාව එක්ක වෙන්නට වෙනවනේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ දැන් මට තේරෙන එකක් වෙන්න බැහැනේ. බුදුරන් වහන්සේ පෙන්නපු දෙයත් එක්ක. ඇස අනිත්‍යයි කියන කාරණාව හම්බෙන්න ඕනේ. දැන් අනිත්‍යයි කියලා හිතිල්ල නෙමෙයි, හැඟීම නෙමෙයි, සංඥාව. මේක කරුණු කිහිපයක්. අනිත්‍යයි කියලා හිතනවා නෙමෙයි, අනිත්‍යයි කියලා හඟිනවා නෙමෙයි, අනිත්‍යයි කියලා සද්ධාය අදිමුච්ඡති. ඒක තමයි අනිත්‍ය සම්මර්ෂණයක් ඉස්මතු වෙනවා කියන්නේ. අපි හිතලානේ හිතන්නේ මනසට ආව අරමුණ නිත්‍ය වෙලානේ. කියන්නේ අපි අනිත්‍යයි කියලා ඇහැ හිතනවා, හඟිනවා. හැබැයි ඒ හැඟපු හැඟීම හිතපු හිතිල්ල නිත්‍ය නැද්ද? ඒක තියෙන්නේ නිත්‍යයි කියලා බහැ ගැනීම. අනිත්‍යයි කියලා බහැ ගැනීම නෙමෙයි එතන තියෙන්නේ. ඇහැ අනිත්‍යයි කියලා හිතපු දේ, ඇහැ අනිත්‍යයි කියලා හැඟීමක් ඇති වෙච්ච දේ, ඒක තමයි මනට ආව අරමුණ. එතකොට ඒක ඇත්තනේ. ඒක නිත්‍යයි. එතකොට නිත්‍යයි කියලා සම්මර්ෂණය කිරීමක් තියෙන්නේ. සද්ධාය බැසගන්නේ නේ. අනිත්‍යයි කියන සම්මර්ෂණය ප්‍රායෝගික වෙන්නට ඕනේ. ඒක ප්‍රායෝගික වෙන්නේ බුදුරණවහන්සේ පෙන්වපු දේම ඇහුවොත් පමණයි. නැත්තම් ප්‍රායෝගික වෙන්නේ නැහැ. බුදුරණවහන්සේ පෙන්වපු දේම ඇහුවොත් විතරයි ඒක ප්‍රායෝගික වෙන්නේ. අන්න ඒ විදිහට බුදුරණවහන්සේ පෙන්වපු විදිහටම අහලා ඒ විදිහටම යොමු වෙනකොට මේ ආරණ්‍යය පැහැදිලි කරපු ආකාරයට ලෝකේ දකින්න විදිහ පෙන්වපු ධර්මය අන්න යාට ඒ විමසීම චින්තනයේටම යෝනිසමනසිකාරය උපදිනවා. එහෙනම් බලන්න යෝනිසමනසිකාරය උපදීම මේ ධර්මයට යොමු වීම කොච්චරනම් ඇතුළත හැකියාවක් තියෙනට ඕනද? ඒ ඇතුළත හැකියාව නැතුව කවදාවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා
මේ බුදුරණවහන්සේගේ ධර්මයේ ගැඹිරත්වය තේරුම් අරගෙන ඒ ගැඹිරත්වයට යමු වී අපි අථාගතයන් වහන්සේ වදාළ ඒ දහමට ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕනේ. හොඳයි එහෙනම් දැන් ඔබට තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒ අහන්න පොඩි වෙලාවක් දෙනවා. හොඳයි දැන් ඒ සඳහා අවස්ථාව තෙරුවන් සරණයි. පිරිසට ප්‍රශ්නයක් නම් යොමු කරන්න දැන් අවස්ථාව වම් පස තිබෙන බොට්ටම ඔබ මයික් එක ක්‍රියා කරගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ලෝකචනක් ඉගෙන ගත්ත සම්මර්ෂණය කියන එක ඒක අපි පංච උපාදානස්කන්ධය සම්මර්ෂණය කරන එක නිත්‍ය සංඥාවෙන් ගන්න හොඳ නැති බව වැටුණා. අපි සාමාන්‍යයෙන් ගන්නෙම නිත්‍ය සංඥාවෙන්ද ස්වාමීන් වහන්සේ. දැන් අපි වේදනාව බලනකොට ඒක දැන් අපිට මතුවෙන කායික වේදනාවක් මතුවෙනකොට ඒක සම්මර්ෂණය කරන්න ඕන විදිය පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් මාසෙට පොඩ්ඩක්. තෙරුවන් සරණයි. සම්මර්ෂණය කරන්න ඕන විදිය කියනකොට අපි අත්‍තරම ගොඩාක් වෙලාවට ප්‍රශ්නේ තියෙන්නේ බුදුරණවහන්සේ ධර්මයේ අහන විදිය ප්‍රශ්නේ. දැන් වේදනාව පිළිබඳ බුදුරණවහන්සේ පෙන්වපු විග්‍රහයක් තියෙනවා. එතකොට ඒකේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලාම පෙන්වනවා මේ වේදනාව පිළිබඳ පෙන්වලා තියෙන්නේ ඒ වේදනාව ඒ විදියට ඉස්මතු වෙලා එන්නේ ආර්යයට කියලා. දැන් අපි ඉස්සරලාම ගන්න දේ තමයි වේදනාව කියන කාරණාවක් මේක වේදනාවයි කියලා අපට හම්බෙන විදියට අපි හිතන්න පටන් ගන්නකොටම වේදනාවක් කියලා දෙයක් දැම්ම එහෙම දෙයක් තියෙනවා අපි ලේබල් කරනවා අනිත්‍යයි කියලා දන්නවා පුතඥයන්. අර පැහැදිලි කරලා පෙන්නන්නේ චන්නවස් සූත්‍රේ. කියන ආර්ය වෙන්නට ඕනේ ඒ ලෝකයේ තියෙන දෙයක් එක්කනේ ඒ නැති වෙනවා කියන කාරණාව එක්කනේ. අපි අනිත්‍ය දකින්න හොඳට බලන්නකෝ. වේදනාව නැති වෙනවනේ. තිබිච්ච වේදනාව නැති වුණා. ඒ කියන්නේ උච්චේ සාස්වතයෙන් උච්ඡේදයට. එතකොට ඒක ලෝකයේ පුතඥය දන්නවා. එතකොට පුතඥය දකින්න කෝණයක් ලෝකේ තියෙනවා. ඒක බුදුරු ධර්ම පහළ වෙන්න ඕනේ ඒ ධර්මයේ පැහැදිලි කරන්න. බුදුරණවහන්සේ පෙන්වන දේ ඊතරණ ප්‍රතිපදාව. එතකොට ඊතරණ ප්‍රතිපදාව කියන්නේ ඒකට ඒ විදිහටම හුම්කම් දෙන්න වෙනවා. එතකොට ප්‍රධානම දේ තමයි නොකරන්නේ. ඒ තමයි ඕහිතසෝතෝ ධම්මං සුණාති. කන් යොමාගෙන අහන්නේ නැති එක තමයි අද ගොඩාක් වෙලාවට සිදුවෙන දේ අපි අහපු ගමන්ම කරන්න යනවා. කරන්න යන්නේ ලෝකේ ඕන කෙනෙකුට කරන්න පුළුවන් දේ. ලෝකේ ඕන කෙනෙකුට කරන්න පුළුවන් වේදනාව පිළිබඳව ඕන වේදනාව ඕන නැති වුණා. ඒකට අපි ස්පර්ශය කියලා දානවා, තවත් එකකිව දානවා. එතකොට අපිට මේක නිත්‍ය සංඥාවක් ආවා, නිත්‍ය සම්මර්ෂණයක් ආවා. ඊළඟට ආයෙ මොකද වෙන්නේ? ආ ලෝකයේ මට්ටමින් අනිත්‍යයි කියලා ලේබල් කිරීලක් එනවා, හැඟීමක් නෙන්නේ. එතන ප්‍රායෝගික වෙන්නේ වේදනාව නැති වුණා කියලා දැනගත්තා නම් දැන ගැනීම නිත්‍ය වෙලානේ. අපි අර නැති වුණා වේදනාව ඕකනේ අපි බලන්නේ. එතකොට අපි ඒකට අනිත්‍යයි කියලා ලේබල් එකක් දානවා. හැබැයි ඇතුලෙන් නිත්‍ය හැඟීම ඒක ලෝකෝත්තර ප්‍රතිපදාව එක්ක. කෙනෙකුට හම්බෙන කාරණා අනිත්‍යයක් තියෙනවා. ඒකයි චන්න ස්වාමීන් වහන්සේ කියන්නේ මම අනිත්‍ය දකින්නවා කියලා. අනිත්‍ය මට හම්බ වෙනවා, අනිත්‍ය මම දකින්නවා. ඊළඟට අනාත්මය හම්බ වෙනවා. නමුත් තාම බුදුරණවහන්සේ ධර්මයේ අහන්න කන් යොමලවත් නැහැ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පංචපාස්කන්ධ ගැනම කියනවා. එතකොට සබ්බේ සංකාර අනිත්‍ය වශයෙන් සබ්බේ ධම්මානත්ත මේ ඔක්කොම චන්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට එහෙනම් බලන්න මේ ලෝකේව විග්‍රහය තියෙනවා. ඒ ඔක්කොම කොමක් එක්කද? මම එක්ක සක්කාය දිට්ඨිය තියෙනවා. තමා එක්ක සක්කාය දිට්ඨිය තියෙනවා. තමාට හම්බෙන දෙයක් එක්ක සක්කාය දිට්ඨිය තියෙනවා. මෙන්න මේකත් එක්කයි ඒ ඉස්මතු වීම තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක තියෙද්දි මොකද වෙන්නේ? කවදාවත් ඈතර වෙන්නේ නැහැ. සම්මර්ෂණය ඉස්මතු වෙන්නේ බුදුරණවහන්සේ පෙන්නපු ක්‍රමයේ අහන්න වෙනවා. ඉස්සරහ බුදුරණවහන්සේ අපි බලන්නේ වේදනාවක් කිව්වොත් අපි වේදනාවක් බලන්නනේ. බුදුරණවහන්සේ පෙන්නනවා වේදනාව පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු ක්‍රමයක්. ඒක භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ඊතර වෙන විදියට. ඒක පෙන්නනවා ආර්ය දකින්න විදියට. අපි දකින්න විදියට නෙමෙයි. අපි ආර්ය දකින්න විදියේ පසකලා වේදනාව මම බලන්න යනවා.
ආර්ය දකින්න විදිය පස්සේ කළා වේදනාව. එතකොට අපි වේදනාවක් කියලා දාගත්තා. ඒ කියන්නේ වේදනාවක් කියලා හම්බුණා. නිත්‍යයි කියලා සම්මාර්ෂණය වුණා. අපි අනිත්‍යයි කියලා හිතන එකනේ කරන්නේ. සම්මාර්ෂණය කියන්නේ එකක්, හිතනවා කියන්නේ එකක්. අපි අනිත්‍යයි කියලා හිතලා වේදනාව නිත්‍යයි කියලා සම්මාර්ෂණය කරනවා. සම්මාර්ෂණයි වේදනාව කියලා දාගෙන ඉවරනේ. අන්න සම්මාර්ෂණය කළා අපි අනිත්‍යයි කියලා හිතලා හසුතු වෙනවා. හැබැයි අනිත්‍ය වශයෙන්ම සම්මර්ෂණය වෙන්න නම් ඒ වේදනාව පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු ක්‍රමයේ හොයනකොට වේදනාව නෙමෙයි හොයන්න තියෙන්නේ. වේදනාව ආර්ය දකින්න විදිය. මම දකින්න විදිය නෙමෙයි ආර්ය දකින්න විදිය. ආර්ය දකින්න විදිය හොයන්න ඒක ඉගෙන ගන්නට වෙනවා. අන්න උපදින දේ තමයි වේදනාව දකින්න එක නෙමෙයි වේදනාව අනිත්‍ය වශයෙන් සම්මර්ෂණයේ ප්‍රායෝගිකත්වයේ ඉස්මතු වෙනවා. වේදනාව අනිත්‍ය වශයෙන් හිතනවා නෙමෙයි. වේදනාව අනිත්‍ය වශයෙන් හිතනකොට හිතන දේ නිට්ටය වෙලා තියෙනවා. එතකොට සම්මාර්ෂණය නිත්‍ය සම්මාර්ෂණය. එහෙනම් අනිත්‍ය සම්මාර්ෂණයට ප්‍රධානම වෙන දේ තමයි කන්නිමාගෙන ධර්මිය අහන එක. කන්නිමාගෙන ධර්මිය අහන නැති වුනහම අපි අපට ප්‍රායෝගික වෙන දේ අපි බලනවා. හැබැයි ඒක අනිත්‍යලා නැති වෙලා යනවා හම්බ වෙනවා. අපි ඒකට නොවැළෙනවා. හැබැයි කවුද නොවැළෙන්නේ? මම. බුදුරණවහන්සේ බෙන්නපු ධර්මයේ තියෙන එක මොකද්ද? නොවැළෙන්නේ එකද සක්කාදිට්ඨි ප්‍රහාණය කරන එකද? සක්කාදිට්ඨි ප්‍රහාණය කරන එක. අපි කරන්නේ නොවැළෙන එක. නොවැළෙන්නේ කවුද? එක්ක අනාගාමී කෙනා කාමයන් එක නොවැරෙනවා නැත්නම් රහතන් වහන්සේ නෙවෙනවා. අපි පළවෙනියෙන් මේක කරන්න යනවා. ඇයි අපට ඒක නැති වුණාට පස්සේ? භාග්‍යවතුන් වහන්සේ වෙන්නපු ක්‍රමයේදී හොඳට මතක තියාගන්න සක්කාය දිට්ඨිය දුරු වෙන විදිහටයි ඒ අනිත්‍ය සම්මාසනය ඉස්මතු කරලා තියෙන්නේ. මෙන්න මේ අනිත්‍ය සම්මර්ෂණය ප්‍රකට වෙන විදිහට. ඒක ප්‍රායෝගික වෙන විදිහට. යමක් ඉස්මතු නොවන විදිහට. ඒ සම්මාසන ඉස්මතු වෙනට ඕන. එහෙනම් වේදනාව ගැන භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු කාරණාව පැහැදිලි කරේ ආර්යා දකින්න විදිහත් එක්ක මට හම්බෙන විදියක් එක්ක නෙමෙයි. එහෙනම් ඉස්සල්ලාම අනිත්‍ය සම්මාර්ෂණයයි ඒක ඉස්මතු වෙනකොට අන්න සිදු වෙන්නේ අනිත්‍ය දකින්න එක නෙමෙයි. අනිත්‍ය සම්මාර්ෂණයෙන් සිදු වෙන්නේ අනිත්‍ය දකින්න එක නෙමෙයි. මොකක් වෙන්නේ එකද? ධම්මනිච්ඡානක්ඛන්තියට බැහැ ගන්න එකයි වෙන්නේ. ඒක අනිත්‍ය සූත්‍රය පැහැදිලි කරනවා. ධම්මනිච්ඡානක්ඛන්තියට බැහැ ගන්නවා. ධම්මනිච්ඡානක්ඛන්තියට බැහැගත්තට පස්සේ අනිත්‍ය දකින්නේ. ධම්මනිච්ඡානක්ඛන්තියට බැහැ ගන්නවා යෝනිසෝ මනසිකාරය උපදිනවා අන්න මාර්ගයට යමු වෙනවා. ඉතින් ඒ නිසා හොඳට බලන්න මේ බුදුරණවහන්සේ කියලා දුන්න විදිහ අපි ගොඩක් වෙලාවට අපි ගොඩක් වෙලාවට බලන්නේ කෑල්ලක් ගන්න. දැන් මං හිතන්නේ ඔබට මං සාකච්ඡාවේ මුල හරියදී පැහැදිලි කරන්න නැති මේ එක ඉස්පිල්ලකින් පාපිල්ලකින් අර්ථ වෙනස් වෙන හැටි. එහෙනම් මේ ගැඹුරු ධර්මයකට ලෝක කොහොමනම් අර්ථයක් වෙනස් වෙයිද? හරියට හුම්කන් දුන්නේ නැත්තම්. ඉතින් ඒ නිසා වේදනාව ගැන තියෙන්නේ ඒකම තමයි. වේදනාව බුදුරණවහන්සේ පෙන්වපු ක්‍රමය මොකද්ද කියලා බලන්න ඕනේ. නැතුව අපි වේදනාවක් හොයන්න පටන් ගන්නකොටම අපි නිත්‍ය සංඥාවක් ඇති වෙලා නිත්‍ය සම්මාර්ෂණයකට යමු වෙලා අපි හැබැයි අනිත්‍යයි කියලා හිතනවා. අනිත්‍යයි කියලා කල්පනා කරනවා. අනිත්‍යයි කියලා හංගිනවා. අනිත්‍යයි කියලා මනිනවා. එච්චරයි කරන්නේ. හැබැයි සංඥාව නිත්‍යයි. සම්මාර්ෂණේ නිත්‍යයි. අනිත්‍ය නෙමෙයි. ඉතින් ඒ නිසා අපි ප්‍රායෝගිකව ඒක බලන්න නම් අනිවාර්යෙන් ධර්මයේ තියෙන විදිහම ඉගෙන ගන්න වෙනවා. ත්වන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔව් අහන්න. මට දැනගන්න ඕනේ ස්වාමින් වහන්සේ මේ උත්පාද තිති භංග ඒ අනුකූලවද හිතන්න ඕනේ මේ පටිච්ච සමුප්පාදයේ ධාතු ආයතන ආදී ගැන කරුණාකර ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන්න ඒක. දරුවන් සරණ. එහෙම නෙමෙයි බුදුරන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. මම හිතන ආනන්ද සූත්‍ර ගණනාවක් පැහැදිලි කරලා දෙනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති හිතස්ස අනිසත්තම් පඤ්ඤායති. ඔන්න ඔය විදිහටයි පැහැදිලි කරන්නේ. එතකොට උපාදේ පැන වෙනවා වනසීම් පැනනවා හිතස්ස අනිසත්තම් පඤ්ඤායති. ඔය අරක තුන්වෙනියට පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහටයි බලන්න ඒක බලන්න නෙමෙයි ඇත්තට මේකත් තියෙන්නේ සේකයට. අපට තියෙන්නේ හරියට ඇහුම්කන් දෙන එක. අපි ගොඩක් වෙලාවට මේක හරියට ඇහුම්කන් දෙන්නේ නැන තියෙන විදිය. තියෙන විදිය හරියට ඇහුම්කන් දුන්න පස්සේ උපදින්නේ යෝනිසෝ මනසිකාරය. බලන්න බෑ අපට. අපට යෝනිසෝ මනසිකාරය උපදිනවා කියන එක බලෙන් උපද්දවන්නත් බෑ. ඒක ඒ කෙනාගේ හැකියාව. එතකොට හරියට ධර්මයේ ඇහිම කියන එක ඉස්මතු වෙච්ච තැනදී යෝනිසෝ මනසිකාරයක් ඉපදින එක තමයි ප්‍රධානම කාරණාව. එතකොට මේ යෝනිසෝ මනසිකාරය ඉපදුනේ නැත්තම්
එයාට මේ ලෝකයේ ස්වභාවයක් හම්බ වෙනවා. ලෝකේ පවතින විදිහනේ. ඒක කොච්චර හම්බුණාද? ලෝකෙමයි. ඊතර වෙන්නේ නැහැ. එක ලෝකෙමයි. ඊතර වීමක් හම්බෙන්නට බුදුවරුන්ගේ ධර්මයේ විතරමයි ඇහෙන්නට ඕන නැත්තේ. ඒ බුදුවරුන්ගේ ධර්මයේ කියන්නේ තියෙන විදිහක් නෙමෙයි. යමක් පවතින විදිහක් නෙමෙයි. බුදුවරුන්ගේ ධර්මයේ කියන්නේ ඊතර වන විදිහ. එතකොට ඊතර වන විදිහේ පෙන්නපු ධර්මයේදී යෝනිසමනසිකාරයෙන් ඊතරම් ප්‍රතිපදාව ඉස්මත් වුණාට පස්සේ පැවැත්මේ කියලා කියන්නේ පවතින විදිහේ සත්‍ය වූ ස්වභාවයක් කියන එක නෙමෙයි. පැවැත්මේ ස්වභාවය ඉස්මතු වෙන මේක දෙකක්. පවතින දේහි සත්‍ය නෙමෙයි පැවැත්මේ ස්වභාවය. දැන් අපි ගන්නේ පවතින දේහි ඇත්ත කියලා. බුදුරණවහන්සේ සීකේ දකිනකොට පෙන්වන්නේ පැවැත්මේ ස්වභාවය මිසක් පවතින දේහි ඇත්ත නෙමෙයි. ඉතින් ඒ නිසා ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ අද ශ්‍රද්ධාව ඉස්මතු වෙලා ඒකේ තියෙන දේ ඒ විදිහටම ඉගෙන ගන්න යමු වෙන්නේ. අපි හැම වෙලෙම බලන්නේ කලබලෙත් එක මොනවාරි කරන්න. අපි බලන්නේ නැහැ ඒකේ තියෙන්නේ හරියටම කියලා තියෙන්නේ කොයි විදිහටද. මේකේ කියලා තියෙනකොට අපි බලන්න ඕනේ කරුණු ගොඩක්. ඉස්සෙල්ලා බලන්න ඕනේ කෝණය. ඊළඟට බලන්න ඕනේ ඒකේ විවහාරය. ඊළඟට බලන්න ඕනේ ඒකේ පරියාය. ඊළඟට බලන්න ඕනේ ඒකේ ව්‍යංජනය. ඊළඟට බලන්න ඕනේ ඒකේ අර්ථය. මේ ඔක්කොම බලන්න ඕනේ. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ පෙන්වන්නේ මුල මැද අග පිළිසිදු. අර්ථ සහිත ව්‍යංජන සහිත පරිසුද්ධ කේවල පරිපූර්ණ ධර්මයක්. එහෙනම් ඒ ඔක්කොම ඉස්මතු වෙනට ඕන. අපි කෑල්ලක් දෙකක් අරගෙන අපට තේරෙන දෙයක් අපි බලනවා. හැබැයි අර කරුණ ඔක්කොම ඉස්මතු වෙන ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ. ඒ කරුණ ඔක්කොම ඉස්මතු වෙන විදිහේ ධර්මය හම්බෙන්නට ඕනේ. එහෙම නැතුව හම්බුනොත් එහෙම ඒක හම්බෙන්නේ මේ ලෝකේ ඕන පුතඥයෙකුට තේරෙන එක. ඒක තමයි අර චන්න ස්වාමීන් වහන්සේට රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් සබ්බේ සංකාර අනිත්‍ය සබ්බේ ධම්ම අනාත්ම වශයෙන් තමන්ම දකින්නවා කියනවා. ඒක ඇත්තටම කියන්නේ. හැබැයි තාම බුදුරණවහන්සේ ධර්මයට කන් යොමු කරලවත් නැහැ. චන්න සූට් එක ලස්සනට පැහැදිලි කරනවා. කන් යොමු කරලවත් නැහැ. මොකද ඒක ලෝකයේ විමුක්තිකාමින් විවහාර කරපු ස්වභාවය. විමුක්තිකාමින් ඒක විවහාර කරේ බොරුවකට නෙමෙයි ඇත්තකට. හැබැයි ඒක කිසි වෙලාවක ඊතරන මාර්ගෙ නෙමෙයි. දැන් අපි ගත්තොත් අරිට්ඨ සූත්‍රය. ඒකේ පැහැදිලි කරනවා ආනාපාන හතිය පිළිබඳව. බුදුරණවහන්සේ ආනා ඔබලා ආනාපානෙ වඩනවද කියලා. ඔව් කියලා අරිට්ඨ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. අපි මෙහෙමයි වඩන්නේ ස්වාමීනි. සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් ප්‍රස්වාස කරනවා. අතීත කාමයන් අතහැරලා අනාගත කාම අපේක්ෂාවෙන් තොරව සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් ප්‍රස්වාස කරනවා. බුදුරණවහන්සේ වෙලේ වදාරනවා. ඕක වැරදි නැහැ. ඔහොමත් එකක් තියෙනවා. හැබැයි මම දේශනා කරන්නේ මෙහෙමයි කියලා අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊතරන ප්‍රතිපදාව. ඒතර අරක වැරදි නැහැ. හැබැයි වැරදි නැහැ කියලා කියන්නේ මිත්‍යා නෙමෙයිනේ. ඇත්ත. එකක් ඇත්ත. මොකක් ඇත්තද? පවතින ලෝකයක ඇත්ත. ඊතරන ප්‍රතිපදාව නෙමෙයි හැබැයි. බුදුරන් වහන්සේට ආවෙන එක වෙන්නේ ඊතරන ප්‍රතිපදාව. එතකොට අර හිම කාමයන් අතහැරලා අතීත අපේක්ෂා නැහැ අනාගතයේ අතීතයේ කාමයන් අතහැරලා අනාගත කාම අපේක්ෂාවකින් තොරව ආධ්‍යාත්මික සිහියෙන් ආසවස්වාස කරනවා. එහෙම ප්‍රතිපදා ලෝකෙ තිබ්බා. මම කියන්නේ මේක අන්න බුදුරුන්ගේ ආවෙනික දර. මම කියන්නේ මේක. ඕක වැරදි නෑ. මම කියන්නේ මේක. ඒකෙන් ලෞකික සම්මාදිට්ඨිය සම්මා වෙන්නේ. ඒක වැරදි නෑ. හැබැයි ඊතර වෙන්නේ නෑ. අන්න බුදුරණවහන්සේ ඊතරන ප්‍රතිපදාව පෙන්වා දෙනවා ඒ ලස්සනට ඒ අරිට සූත්‍රේ. ඉතින් අපි ප්‍රශ්නේ තියෙන්නේ බුදුරණවහන්සේ කියපු දේ අහන්නේ නෑනේ. අපි කරන අපට තේරෙන දේ කරන එකනේ. අපට තේරෙන දේ අපි කරනවා. ඒක වඩනවා. ඉතින් බුදුරණවහන්සේ හම්බෙන්නේ නෑ. ශ්‍රද්ධාව හම්බෙන්නේ නෑ. බ්‍රහ්ම ලෝකයයි. බ්‍රහ්ම ලෝක ගිහිලා අහපවතින් එනවා. නිවන් දකින්නේ නැහැ. අඩුම අර ලැබිච්ච ශ්‍රද්ධාලාභයවත් ඉස්මතු වෙලා එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හොඳට බලන් තේරුම් ගන්නට ඕනේ. ඒ ධර්මයේ තියෙන විදිය හොඳට අහන්න නැති වුණොත් එහෙම අපරාධ මේ ලැබිච්ච අවස්ථාව නිකම් බොරුවට අහිමිලා යනවා. ත්‍රිවංශ සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න වෙලා තියෙනවද දන්නේ නැහැ. වහන්න. හරි. ස්වාමීන් වහන්සේ දැන් දේශනා කරා අපි හුඟක් කට්ටිය දකින්නේ හටගත්තු වේදනාවේ පටන් හටගත්තු වේදනාව නැතිවීම කියන එක වැරදි බව තේරුණා ස්වාමීන් වහන්සේ. එතකොට අපිට උත්සාහ ගන්න ඕනේ හට ගන්න හැටි දකින්නද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ තුන එකතු වෙලා ස්පර්ශ වෙන එතෙන්ටද අපි ටච් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. උත්සාහ ගන්න ඕනේ. ඒකටත් නෙමෙයි උත්සාහ ගන්න ඕන නැති යෝනිසෝ මනසිකාරය උපදින විදිය. ඒක දකින්න සෝතාපන්න කෙනානේ. ඒක සෝතාපන්න කෙනා ආර්යගේ කෝණෙදි දකින්නේ. උත්සාහ කරන්නට ඕන නැත්තේ බුදුරන් වහන්සේ පෙන්නපු විදිය මොකද්ද කියලා තේරුම් ගන්න. අන්න එතනදී යෝනිසෝ මනසිකාරය උපදින්නේ. අන්න ඒක තමයි ආර්ය දකින්න කෝණයත් එක්ක පැහැදිලි කරලා පෙන්නන්නේ. කවදා දැන් ඔතනදී සිදුවිය යුතු කාරණාව ස්පර්ශයෙන් වේදනාව හම්බෙන එක නෙමෙයිනේ.
සිදුවිය යුතු කාරණාව සක්කාදිට්ඨිය දුරු වෙන එක. අපට ඔන්නෝක පටලැවෙනවා. සිදුවිය යුත්තේ ස්පර්ශපත්යෙන් වේදනාව හම්බ වෙනවා කියන එක නෙමෙයි සක්කාදිට්ඨිය දුරු වෙන එක. අපි සක්කාදිට්ඨිය ඇතිව තියෙද්දි ස්පර්ශපත්යෙන් වේදනාව හම්බ වෙනවා අපට. එහෙනම් ඒක වෙන්න බැහැනේ. බුදුරණවහන්සේ කියපු කාරණා වෙන්න විදියක් නැහැ. එහෙනම් සිදුවෙන්නට ඕන සක්කාදිට්ඨිය තමා කියන කාරණාව ප්‍රත්‍යක්ෂයෙන් වැරදි කියන එක හම්බ වෙන්නට ඕන. හිතලා එකක් නෙමෙයි. දැන් අපට හම්බ වෙනවා නම් ස්පර්ශයෙන් වේදනාව කියලා තමා හරිනේ. තමා හරිනම් සක්කාදිට්ඨියමයි. අන්න සක්කාදිට්ඨිය දුරු වෙන විදිහටයි ස්පර්ශපත්යෙන් වේදනාවයි යෝනිසෝ මනසිකාරයක් සිදු වෙන්න ඕන විදිහට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. එතකොටයි ඊතර වෙන්නේ. ඉතින් ඒ නිසා ප්‍රධානම දේ තමයි යෝනිසෝ මනසිකාරී ඉපදීමට ඒ තියෙන දේ ඒ විදිහට ඉගෙන ගන්න එක. අද ගොඩාක් කරලා තියෙන ප්‍රශ්නේ අපි හැම වෙලෙම පොඩ්ඩක් අහලා මොනවා හරි අපිට තේරෙන දේ කරනවා. අපි බලන්නේ ඒක තියෙන දේ මොකද්ද කියලා හොයන්න. අන්න යෝනිසෝ මනසිකාරී කරන එක සම්පූර්ණයෙන් අතහැරලා තියෙන්නේ. ඒක අතහැරලා අපි කරන්න හදනවා මොනවා හරි. ඒ කියන්නේ බුදුරණවහන්සේ මූල පෙන්නපු දේ කරන්නේ නැහැ. අපි සක්කාය දිට්ඨි තියාගෙන මොනවා හරි කරනවා. ඉතින් ඒක කොච්චර කරන්නේ? ඒකෙදි කාමයන් දුරු වෙයි. නමුත් මේ ශාසනයේ ලැබිච්ච අවස්ථාව අහිමි වෙලා යනවා. ඉතින් ඒ නිසා හොඳට යෝනිසෝ මනසිකාරය උපදින විදිහටයි ධර්මයේ අපි ඉගෙන ගන්නට ඕන නැත්තේ. ත්‍රිවංශ සරණයි. සර්ණයි ස්වාමීන් වහන්සේ. හොඳයි එහෙනම් අපි අද අවසන් කරමු. අද දවසේත් අපි බුදුරන් වහන්සේ පෙන්වවදාල ඒ ආර්ය න්‍යාය පිළිබඳ විස්තරේ සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් අද දවසේ මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම පින් කැමැති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම රැස් කරගත්ත සියලු පින් විශේෂයෙන්ම මේ යුගයේ පහළ වෙච්ච මහා යතිවරයෙක් මීට දින 5කට පමණ පෙර අපවත් වෙන්න යෙදුණු අතිපූජ්‍ය ඩෙන්මාර්ක් ඥානදීප මහා යතිවරයන්න් වහන්සේ. ඉතින් ඒ උත්තමයන් වහන්සේට නිවි සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම අද දින මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ ඊලංගා සමරතුංග මහත්මිය. ඉතින් ප්‍රධාන අරමුණ වෙන්නේ පරලෝක සැපත් ආදරණීය මෑණියන්ට සහ පරලෝක සැපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් මේ සෑම දිනාටම ඒ උතුම් පුණ්‍ය ධර්ම අනුමෝදන් වෙලා පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. ඒ වගේම දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම මේ සදා දායකත්වයේ සලසන ඊලංගා සමර්ථංග මහත්මියටත් ඒ වගේම ශ්‍රවණය කර ඔබ සැමටත් දේශකයන්න් වහන්සේටත් ඒ වගේම සියලුම මේ සම්බෝධි විහාරයේ වැඩ වාසය කරන මඩුගල්ලේ මහානාම ස්වාමින් වහන්සේ, රපරැක්කේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටමත් ශ්‍රවණය කර සැමටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා.